සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනු නං බුද්ධෝ භගවාති තිබිසෝ භගවා අරහං සම්මා සම්බුද්ද විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම ති සත්තා දේව මනුත්සානං බුද්ධෝ භගවාති. වැස්මත් අරින්න පුළුවන්. වැස්මයින් කරන්න. ඊට පස්සේ ඊට පන්දන් දෙකයි හඳුන් කුරුකුයි පත්තු කරන්න. පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියන්න පුතුන් උතාවක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං තිසරණ සහිත පංචශීලය සමාදන් වීමෙන් හා උතුම් දානය පූජා කිරීමෙන් ලබන ලද්දා වූ කුසලානිසංස ධර්මයන් හේතු කොටගෙන සංසාරේ සැරිසරණතාක් මුළුල්ලේ නරකාදී තිරිසං සතර අපායොත්පත්ති දුක් ඇති ආත්මයක උප්පත්තිය නොලැබ උතුම් වූ නිවන් සුව පිණිසම සීලානිසංසයම හේතු වේවා දානානිසංසයම හේතු වේවා වාසනාව වේවා
සිතා චිත්තප් ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය. චානක මහත්මයා ප්‍රධාන කොටගත් වාසනාවන්ත සත්පුරුෂ දරුවනි, ධම්මිකේහි ධම්ම ලද්දේ සේදා වක්කිත්තේහි කියන බුද්ධ වචනයට අනුව දැහැමින් සෙමින් ධාර්මිකව දුක් මහන්සියලා දහඩිය මුගුරු මහ පොළොවට වගුරෝලා මේ පින්වත් දරුවන් විසින් දුක් මහන්සි වෙලා උපයා ගන්නට යෙදුණු මිල මුදලක් විය පැහැදම් කරගෙන ඒ තුලින් සකස් කරගත් දාන වස්තුවේ අග්‍රභාගයේ තථාගත ශාන්තිනායක අමාමෑණී භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන තමන්ගේ ආදරණීය පුතුණුවන්ගේ ජන්මදිනය සිහිපත් කරමින් දරුවට සෙත් ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම චානක මහත්මයාගේ ආදරණීය මෑණියන් වහන්සේ රෝගී භාවයෙන් සිටින නිසා මෑණියන් වහන්සේට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම මේ පැමිණිය කල්යාණ මිත්‍රයෝ තමන් නමින් මිය පරලෝකයේ දෙමව්පියන්ට පින් අනුමෝදනා කරන්නත්, ජීවතුන් අතර සිටින ආදරණීය දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම මේ දාණයට වචනයකින් හරි කෙනෙක් උපකාර කළා නම්, උදව් කළා නම්, සාදුනාදේ පැවැත්වුවා නම් අනේ හොඳයි අපිත් මේ දාණයට එකතු වෙනවා, සම්මාදන් වෙනවා, දායක වෙනවා කියන පින් සිතින් යුක්තව යම් කිසි දරුවෙක් යම් කිසි කෙනෙක් එකතු වුණා නම් මේ සියලු දෙනාටම පින් ප්‍රාර්ථනා කරමින් පින් සිද්ධ වේවා කියන අරමුණින් තමයි අපේ දරුවනි ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ දාණය සකස් කරගෙන ඇවිදින් ඒ සකස් කරගෙන ආවා වූ දාන වස්තු අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේ අභියස තැන්පත් කරන්නට යෙදෙන්නේ. දැන් අපි සෝදානම් වන්නේ මේ දානේ බුදු පියාණන් වහන්සේ අරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන දානේ පූජා කරන්න පළමුවෙන් අපේ දරුවනි අපි මේ දානේ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොන වගේද? බුදුරජාණන් වහන්සේට අපි දානේ පූජා කරනකොට කුමන සිතක් සිත තුළ ඇති කරගෙනද පූජා කළ යුත්තේ? එයින් අපිට සසරට කොයිතරම්නම් සුවපත් භාවය ලැබෙනවාද කියන කාරණාව ඊටාම කෙටියෙන් එහෙම නැත්නම් සද්ධාව ඇතිවන ආකාරයට අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ දානේ පූජා කරනකොට අපේ පින්වතුනි අපිට පුළුවන්කම ලැබෙනවා මේ පින මෙලොවට වගේම සසරට එකතු කරගෙන මේ සසරගත ජීවිතයේ ඇතිවෙන නොයෙක් දුක්ඛම් කටළු කරදර බාධක විපත් වලින් ආරක්ෂා වෙලා සංසාරගත ජීවිතයේ සැපවත්ව කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ කරගෙන මේ සසර ගමන නිමාවක් දකින්න නිමාවටපත් වෙන්න ඕන කරන ප්‍රඥාව දියුණු කරගන්න. මේ හැම පින්කමකම අවසාන බලාපොරොත්තුව තමයි ප්‍රඥාව දියුණු කර ගැනීම, නිවන අවබෝධ කරගන්න ඕන කරන නුවණ ඇති කර ගැනීම. අපේ පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ නුවණ ඇති කරගන්න මේ සංසාරේ සාරාංශක කල්ප ලක්ෂයක් මුළුල්ලේ දානය කියන මේ පාරමිතාව පූර්ණේ කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේගේ දහම තුළ බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලදී ඉස්සර වෙලාම පූර්ණේ කරන්න කියලා දේශනා කරන්නේ දාන පාරමිතාව. දාන සීල භාවනා වශයෙන්. දස පුණ්‍ය ක්‍රියාවලදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පූර්ණේ කරපු පාරමිතාව තමයි දාන පාරමිතාව. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ධම්සභා මණ්ඩපේ වැඩේදී එක් දිනක් දේශනා කරන පින්වත් මහණෙනි මම තරම් දානේ ආනිසංස නුඹලා දන්නවනම් තමන් ආහාරයට ගන්න බත්පතෙන් එක බත් මිටක් එක සරලුවක් තිරිසන් සතෙකුට දානේ ආහාර වශයෙන් හෝ නොදීනම් කවදාවත් අනුභව කරන්නේ නැහැ මේ දානේ ආනිසංස ඒ තරම් අපිට විපාක තියෙනවා ඒ තරම් මේ දානේ ආනිසංස තියෙනවා කියලා. ඒ නිසා අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ එක් දිනක් දේශනා කරනවා පින්වත් මහණෙනි සීවලී මහරහතන් වහන්සේ අද ප්‍රත්‍යගාමීන් එහෙම නැත්නම් උන්වහන්සේට කවදාවත්
දානේ අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දානේ අඩුපාඩුවක් නොවෙන්න සීවලී මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට එහා පැත්තේම නැත්තම් මීට පෙර සංසාරේ සිද්ධ කරපු එක පාරමිතා දානයක් තියෙනවා. ඒ දාණය තමයි එක කෙළඹේ ගමක දුප්පත් තරුණෙක්ව ඉපදිලා විවාහ ජීවිතයටපත් වෙනවා. විවාහ ජීවිතයටපත් වුණු මේ තරුණයාට බිරිඳ බත් මුලක් බැඳලා හදලා දෙනවා. දුර ගමකට හෝ ගිහිල්ලා රැකියාවක් හොයාගෙන යමක් උපයාගෙන ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගෙන ආපහු එන්න කියලා. මේ තරුණයා අපේ පින්වතුනි ඔය කියන කාලේ ඊටාම දුෂ්කර කාලයක් මේ ලෝකේ. අඩිපාරවල් දිගේ තමයි ගමන් කරන්න තියෙන්නේ. මහා කැලෑ මැදින් තමයි ගමන් කරන්න තියෙන්නේ. ඒ කැලෑ මැද විවිධ ආකාරයේ ගම්මාන තියෙනවා. ඒ ගම්මානවල තමයි මෙයාට රස්සාවක් හොයාගන්න යන්න තියෙන්නේ. ඉතින් මධ්‍යහන වුණ වෙලාවේ බඩකින්න කුසගින්න දැනුණාම මෙයා ගහක් මුල ගඟක් අයිනේ ගහක් මුල ඉඳගෙන මේ බත්පත ලියාගෙන අනුභව කරනවා. අනුභව කළා ඉවර වෙනකොට අපේ පින්වත්නි පැටවුන් දාපු බැල්ලියක් දින ගණනාවක් මේ කැලෑව මැද निराහාරව ඉඳලා කුසගින්නේ හාමත් වෙලා මේ තරුණයා ගාවට ඇවිල්ලා වැතිරිලා කෙඳිරි ගගා ඉන්න කුසගින්න දරා ගන්න බැරුව අර අතේ තියෙන ඉඳුල් සුවඳට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ තරුණයා මේ සතාව දැක්කාම ලොකු කරුණාවක් හිතේ උපදිනවා. නමුත් අපේ පින්වතුනි මේ සතාගේ කුස පිරෙන්න දෙන්න දෙයක් නෑ අම්මා කෙනෙක් කියලා දකිනවා. ඊළඟට මේ තරුණයා බලනවා තමන්ගේ අතේ තියෙන ඉඳුල් ටික විතරයි තියෙන්නේ. ඊළඟට මෙයාගේ හිත කරුණාවෙන් පිරෙනවා. එයා මොකද කරන්නේ? මෙපමණ වෙලාවක් ආහාරයට ගත්ත ආහාර ටික තමන්ගේ කුසේ පැසවමින් තියෙනවා. එයා ගිරියට ඇඟිල්ල ගහලා වමාරලා අර සතාට තමන්ගේ කුසේ තිබුණු ආහාර ටික වමාරලා කන්න දෙනවා. අපේ පින්වතුනි මෙයා නොදැනුවත්ව හෝ දැනවත්ව දානේ ආනිසංස නොදැන කරපු පින්කම මේක. හැබැයි අපේ පින්වතුනි එයාගේ හිතේ ලොකු සතුටක් ඇති වුණා. මම මගේ කුසේ තිබුණු ආහාර ටික වමාරලා හරි අර තිරිසන් සතාගේ කුස පිරෙන්න කන්න ආපහු දුන්නනි කියලා. එයාට ගෙදර ගියපු දවස එහෙම නැත්නම් වයෝවෘද්ධ භාවයට පත් වෙනකන් හැම වෙලාවෙම ලොකු සතුටක් සොම්නසක් ඇති වෙනවා. අපේ පින්වතුනි මේ දුන් දාණය තිරිසන් සතෙකුට නමුත් අර හිතේ ඇතිවුණු ප්‍රසාදයේ සද්ධාව බලවත් නිසා මරණයෙන් මතු නැවත නැවත මනුස්ස ලෝකයේම උපදිනවා. අර පෙර ආත්ම භාවයේ තිබුණු කුරු පුරුදු කම් නිසා නැවත නැවත පින් කරනවා. දිව්‍ය ලෝක මනුස්ස ලෝකවල ඉපදෙමින් තමන්ගේ මේ පින් බලවත් වුණාම මෝරපුවාම අපේ ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ අවධියක ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා සීවලී නමින් පැවිදි වෙනවා. සීවලී හාමුදුරුවන්ට අදටත් අපේ අය දානේ බුද්ධ පූජාව එහෙම නැත්නම් පැන් වීදුරුවක් හරි පූජා කරන්නේ අපේ පින්වතුනි අර පෙර සංසාරේ සිද්ධ කරපු ඒ දානේ ආනිසංස අදටත් විපාක විඳින නිසා. ඒ නිසා කල්පනා කරගන්න දන් දෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංසාරේ අපේ පින්වතුනි භයානක විපත් ලෙඩ රෝග ඇතිව උප්පත්තිය ලබන්නේ නැහැ. මේ පින බලවත් වෙනකොට අපේ ජීවිතයට ඇතිවෙන කරදර බාධක විපත්තීන් දුරු වෙලා යනවා. ඔබට තවත් පුංචිම පුංචි උදාහරණයක් කාරණාවක් මතක් කරලා අපි ඊළඟට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ දානේ බුද්ධ පූජාවසෙන් පූජා කරමු. මීට අවුරුදු 15කට 16කට විතර උඩදී අපේ පින්වතුනි අපේ මහරෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා හදිසියෙම රෝගී භාවයට පත් වෙනවා. රෝගී වුණු ශල්‍ය වෛද්‍යවරයාව අවසානයේ සනීප කරන්න බැරි තත්ත්වයටම පත් වෙලා ඔක්සිජන් වලින් ජීවත් වෙන තත්ත්වයට පත් වෙනවා. අවසානයේ වෛද්‍යවරු තීරණය කරනවා දැන් මෙයාව බේරන්න ගොඩ දාන්න බෑ. මෙයාගේ හිත විතරයි දැන් වැඩ කරන්නේ. ශරීරය අප්‍රාණික වෙලා තියෙන නිසා මේ ඔක්සිජන් මැෂින් අයින් කරලා ආගමික වශයෙන් කරන්න තියෙන එයාට සෙට් ප්‍රාර්ථනා කරන දේවල් කරලා අපි මෙයාගේ අවසන් කටයුතු කරමු. තව දුරටත් තියාගෙන ඉඳීමේ තේරුමක් නැහැ කියලා. ඊට පස්සේ අපේ නායක හාමුදුරුවන්ට ඇවිල්ලා
මේ රෝහලේ ඒ වෛද්‍යවරු හෙදියන් ඒ වගේ මේ ගෙදර දෙමව්පියන් ඇවිල්ලා මේ කාරණාව කියලා මේ වෛද්‍යවරයාට සෙත් ප්‍රාර්ථනා කරන්න රෝහලේ බෝධින් වහන්සේ ගාව දින කීපයක් බෝධි පූජාවන් සිද්ධ කරගන්න. පින් සිද්ධ කරගන්න. ඉතින් නායක හාමුදුරුවෝ මතක් කළා පොඩි හාමුදුරුවෝ එක්කගෙන යන්න කියලා අපි ගිහිල්ලා අපේ පින්වතුනි දවස් ගාණක් දවස් 7ක් විතර එතුමාට සෙත් ප්‍රාර්ථනා කරමින් බෝධි පූජාවන් සිද්ධ කළා පිරිත් කියලා බුදුරජාණන් වහන්සේට ගිලම්පස දාණය පූජා කළ මේ සිද්ධ කරගන්න පින එතුමාගේ නමින් සිහිපත් කළ එතුමාට ආශිර්වාද කළ අර පිරිත් කියන පෑන් ගෙනිලා ගිලෙන්නේ බොන්න කන්න බැරි වුණාට තොලේ තවරලා හිස අතගාලා සෙත් ප්‍රාර්ථනා කළා අපි ඇවිල්ලා දැන් දින 7 ලං වෙනකොට අපේ පින්වතුනි 6 වෙනි දවසේ වෛද්‍යවරු කතා කළා කිව්වා නායක හාමුදුරුවන්ට නායක හාමුදුරුවනේ හරි පුදුමයි අපි මැෂින් ගලවන්න තීරණය කළේ නමුත් එතුමා අද කකුල් හොලවන්න පටන් ගත්තා අර අප්‍රාණික වෙලා තිබුණු ස්නායු නැවත පිරිත් පැන් හා මේ බලවත් ආශිර්වාදයේ හේතුවෙන් සිද්ධ කරපු පින බලවත් වුණු නිසා අපේ පින්වතුනි කර්මය යටපත් වෙලා පින බලවත් වෙනවා. එතකොට මේ දරුවෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ සිද්ධ කරන දානේ ආනිසංස ඔබ මීට පෙර සංසාරයේ ආත්ම 100කට 1000කට එහා පැත්තේ හිතන්න ප්‍රාණඝාතයක් කළා තියෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට විවිධාකාරයේ වද හිංසන වේදනා දීලා තියෙනවා. අපි දන්නේ නැහැ අපේ පින්වතුනි මේ වේදනාව මේ කරපු කර්ම වේගයේ මීට ආත්ම 10කට එහා පැත්තේ කරපු ප්‍රාණඝාතය අපිට විපාක විඳින්න තියෙන හෙට ඒක අපි දන්නේ නැහැ. ඒ ප්‍රාණඝාතයේ විපාකයේ හැටියට යම් අනතුරකින් හෝ යම් කිසි හේතුවක් නිසා අපිට අපේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙන අපි ඒක දන්නේත් නැහැ. හැබැයි අපේ පින්වතුනි මෙවැනි දාන සිද්ධ කරනකොට මෙවැනි පින්කම් සිද්ධ කරනකොට සීලේ කුසලයේ බලවත් වෙනකොට අර සිතේ තෙරපෙමින් ඉහළට පාවෙන කර්ම වේගයේ යටපත් වෙනවා. ඒ විපාක දෙන්න තියෙන කර්මයේ යටපත් වෙන අපේ පින්වතුනි පින බලවත් වෙනවා. පින බලවත් වෙනකොට අපිට වෙන්න තියෙන හානිය අවම වෙලා අපිව ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ අවුරුදු 100ක් මිනිස්සෙක් ආයුෂ ගේනවා නම් පරමාවුෂ ජීවත් වෙන්න කර්මයේ විපාක දීම කම්ම විපාක ජාබාදා කර්මයේ විපාක දීම විසින් අවුරුදු 20න් මිනිස්සු මැරෙනවා. නමුත් ගේන පරමාවුෂ අවුරුදු 100යි. අවුරුදු 30න් මිනිස්සු යම් හේතු මුල් කරගෙන මැරෙනවා. නමුත් ගේන පරමාවුෂ අවුරුදු 100යි. හරියට මේ වෛද්‍යවරයාට වගේ අපේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේද දිනක් තරුණ බුදුහාමුදුරුවෝ දානපලේ දානශාලාව ඉඳගෙන දානේ වළඳනවා. දානේ වළඳලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ නැගිටින්න හදනකොට තමන්ගේ පිටකොන්දේ දැඩි වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව දරා ගන්න බැරුව දෑතම කොන්දට තියාගෙන අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ නැගිටින්නේ. අපේ පින්වතුනි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ මේ දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැඩි වේදනාවකින් පෙළෙනවා කියලා පේන නිසා අපි ජීවක වෛද්‍යවරයා මුණ ගැහිලා මේට ප්‍රතිකාරයක් කරගමු නේද කියලා අහනවා. අපේ පින්වතුනි මේ ලෝකේ බෙහෙත් හේත් වලට සනීප කරන්න පුළුවන් ලෙඩ රෝග තියෙනවා. නමුත් කර්ම රෝගය කියන දෙයට මොනතරම් බෙහෙත් කළා සනීප කරන්න බෑ. කර්මයක් ආපුවාම ඒක විපාක දෙනවා. ඒක වළක්වන්න මේ ලෝකේ කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ සසරේ අපි තල වැපුරුවොත් අපිට අස්වැන්න විදියට ලැබෙන්නේ තල විතරයි. වී වැපුරුවොත් අපිට ලැබෙන්නේ වී විතරයි. ඒ වගේ හොඳ දේවල් සිද්ධ කළොත් අපිට ඒවා සංසාරේ ආපහු ඒ විදිහටම විපාක දෙනවා. ඒ කියන්නේ අපේ පින්වතුනි යම් ආත්මයක ඔබ කෙනෙකුට හානියක් කළොත් ගැහුවොත් බැන්නොත් හොරකම් කළොත් ඔබ කෙනෙකුට ගහලා අතපය කැඩුවොත් සංසාරේ ආත්ම 100,000 ගාණක් වැටිලා හෝ කවුරු හරි ගහලා හෝ ඔබේ අතපය කැඩෙනවා. හැම ආත්මයකම ඒ කාල සීමාවෙදී ඒ කර්ම විපාක දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී හේතුඵල ධහමෙදි දේශනා කරන්නේ මේක. අපි හිතනවානේ මේ ගලක වැදිලා කැඩුනේ, එහෙම නැත්නම් වැටිලා කැඩුනේ ඒකට හේතුවක් තියෙනවා. අතීත කර්ම භාවයක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ බලන්න කොයිතරම් පින් කරපු කෙනෙක්ද. නමුත් තමන්ගේ බිරිඳ කියන දේ අහලා
තමන්ව ජීවිත කාලෙම හදාගත් දස මාසයක් නව මාසයක් කුස තුල දරාගෙන හැදූ අම්මා තාත්තව වයෝවෘද්ධ භාවයට පත් වුණාම මහ කැලෑවකට එකතු කරගෙන ගිහිල්ලා පල්වරු ගහන විදියට ඇඟ නිල් වෙන්න පොළු වලින් පහර දීලා ඇටකොටු කැඩෙන තරම් පොළු වලින් පහර දීලා අම්මයි තාත්තයි මරනවා. ඒ මරණ වෙලාවේ පණ අදින වෙලාවෙත් අම්මයි තාත්තයි අඬ කියන්නේ මොකද්ද? මගේ දරුවට කරදරයක් වෙන්න එපා මේ හොරුන්ගෙන් තමන්ගේ දරුවා පහර දෙන්නේ කියලා නොදෙන අම්මයි තාත්තයි මැරෙනවා. අපේ පින්වත්නි මේ තරුණයා තමන්ගේ බිරිඳත් එක්ක ගෙනාපු ආයුෂ විපාක විඳිනකන් ඉඳලා සතුටින් ඉඳලා නමුත් හිතේ වේදනාවෙන් ඉඳලා මරණයටපත් වෙනවා. මැරිලා කොහෙද උපදින්නේ? අවීචි මහා නරකාදී කල්ප ගානක් පැහැෙමින් ඉපදෙමින් දුක් විඳිනවා. එතනින් නතර වෙනවද නැහැ. එතනින් කර්ම වේගයේ යම් ප්‍රමාණයක් ඉවර වෙලා මනුස්ස ලෝකේ උපදිනවා, සත්ත්ව ලෝකේ උපදිනවා. සත්ත්ව ලෝකේ ඉපදිලා අර කර්ම වේගයේ විපාක දෙන්න වෙන හැම දවසෙම කවුරු හරි ඇදගෙන ගිහිලා බෙල්ල කපලා ගහලා පොඩි කරලා මරනවා. මාංශයක් විදියට ගන්නවා. මනුස්ස ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදෙනු හැම ආත්මයකම අනුන්ගෙන් ගුටි කාලා ශරීරයේ කුඩු පට්ටම් වෙන්න අනුන්ගෙන් ගුටි කාලා මැරෙනවා. අපේ පින්වතුනි මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන අවසානයේ පෙර සසරේ පුරණ ලද පින් ඇති නිසා ගෞතම බුදුහාමුදුරුවෝ ගාව පැවිදිලා මහරහතන් වහන්සේ කෙනෙක් වෙනවා. නිකං කෙනෙක් නෙමෙයි. මේ මහ පොළොවේ සතර අපායේ කිමිදිලා අපායේ තොරතුරු බලන්න පුළුවන් තරම් දියුණු මනසක් ඇතිව ආකාශේ කිමිදිලා දිව්‍ය ලෝක විමානවල තොරතුරු බලාගෙන ඇවිල්ලා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට බණ කියන ඒ තරම් දියුණු මනසක් ඇතිව උපදිනවා. නමුත් පළවෙනි වතාවේ හොරු ආවාසගේ වට කරනවා. යතුරු සිදුරින් පිට වෙලා ගිහිල්ලා ජීවිතේ බේර ගන්නවා. දෙවෙනි වතාවේ හොරු ආවාසගේ වට කරනවා. තමන්ගේ වහලේ කැණි මඩල කඩාගෙන එළියට ගිහිල්ලා බේරෙනවා. තුන්වෙනි වතාවේ හොරු වට කරනවා. උන්වහන්සේ බලනවා ඇයි මාව මේ තරම් ඝාතනය කරන්න මේ මිනිස්සු තැත් කරන්නේ? අන්න අතීත කර්මයේ විපාක දෙන්න ඇවිල්ලා. පෙර සංසාරේ අම්මා තාත්තා ගහලා මරපු පව නේද මේ මට විපාක දෙන්න හදන්නේ. ඒකෙන් වලකින්න බෑ කියලා නිහඬව ඉන්නවා. හොරු දොර කඩාගෙන ඇවිල්ලා අබ ඇට තරම් ඇටකොඩු සිදනකම් ගහලා කඩලා පොඩි කළා පිරුණුවන් පාවනවා. කර්ම වේගයේ හැටි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිට කොන්දට අත තියාගෙන වේදනාවෙන් නැකිලිනවා. පින්වත් ආනන්දේනි මේක පෙර සංසාරේ මං කරන කර්ම වේගයක්. මේකට බෙහෙත් කළාට සනීප වෙන්නේ නැහැ. දවස් දෙකක් ගිහිල්ලා මේක සනීප වෙයි. මොකද්ද කර්ම වේගය? මීට ආත්ම 100,000 ගානකට එහා පැත්තේ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන කාලෙටත් පිටින් එක ගමක තරුණෙක්ව උප්පත්තිය ලැබලා ඉන්නවා. තමන්ගේ ගමේ මල්ලව පොර සැනකෙලියක් පවත්වනවා. මේ සැනකෙලියේ ප්‍රධාන කීඩකෙක් මේ බෝසතාණන් වහන්සේ. තමන්ට ප්‍රතිවාදීව සෙල්ලම් කරන තවත් තරුණයෙකුගේ පිටට වේගවත් පාපහරක් ගහනවා. ඒ පාපහර වැදුණු තරුණයා හරිම වේදනාවෙන් තමන්ගේ පිටකොන්දට අත තියාගෙන බොහෝ වෙලාවක් වේදනාව විඳිනවා. එයා මරණයට පත් වෙනකම් අපේ පින්වතුනි මේ වේදනාවෙන් ඉන්නේ. ඒ තරම් දැඩි වේදනාවක්. අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වත් ආනන්දේනි එදා ඒ තරුණයාට දුන්නු වේදනාව තමයි මේ බුද්ධත්වයට පත් වුණු ආත්මේ දැනුත් මම මේ විපාක විඳින්නේ කියලා. අපේ පින්වතුනි අවසාන වශයෙන් මේ පින බලවත් කරගන්න ඔබට මතක් කරන්නේ අර වෛද්‍යවරයාට මරණයට පත් වෙන්න හිටපු ඒතුමා එදා ඒ පින්කම සිද්ධ කළා සෙත් ප්‍රාර්ථනා කළේ නැත්තම් ඒ දානමාන පින්කම් සිද්ධ කළේ නැත්තම් එතුමා මරණයට පත් වෙලා අදට අවුරුදු 15කටත් වඩා වැඩි. එතුමාගේ ශරීරයේ මේ මහ පොළොවට පස්සලා ඇට සැකිල්ලත් මේ වෙනකොට දිරනවා අපේ පින්වතුනි. නමුත් එතුමා අද දහස් ගාණක් ලෙඩුන් සුවපත් කරන වෛද්‍යවරයෙක්. හේතුව තමයි එතුමාට ඒ විදිහට තමන්ව අර අප්‍රාණික වෙලා තිබුණු නතර වෙලා තිබුණු කර්මය ඉවත් වෙනකොට අන්න අර පිරිත් පැන් ලබා දීමෙන් වගේම ඒ ආශිර්වාදයේ තුලින් කර්මය යටපත් වෙලා නැවත පින බලවත් වෙන්න ගත්තා. ශරීරයේ අප්‍රිය වෙමින් තිබුණු ඒ ශරීරය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඊළඟට ශරීරයට දෙන බෙහෙත් ශරීරයට අහන්න පටන් ගත්තා. කර්මයේ යටපත් වෙනකොට පින බලවත් වෙනකොට එතුමා සුවපත් වෙන්න පටන් ගත්තා. දවස් 21 ඉවර වෙනකොට රෝද පුටුවේ
බෝධින් වහන්සේ ගාවට ඇවිල්ලා අපිත් සමග බෝධි පූජාවට ඉඳගෙන පින් සිද්ධ කරගත්තා. ඒ නිසා අපේ දරුවනේ ඔබ මේ සිද්ධ කරන දානයේ මේ පින සුළුපටු පින්කමක් නෙමෙයි. මේ සඳහා ඔබ මොනතරම් දුක් වේදනාවක් වින්දාද? නිදි මරාගෙන නිදි වර්ජිතව සීතලද රස්නේද උෂ්ණේද කියලා නැතුව ඔබ අප්‍රමාණවත් දුක් වේදනාවක් විඳලා හරි හම්බ කරගත්ත දේ තමයි බුදුරජාණන් වහන්සේට තුනුරුවන්ට පූජා කරන්නේ දානයක් වශයෙන්. ඒ නිසා අපේ දරුවනේ සද්ධාව හිතේ ඇති කරගන්න. අපි හැමෝම මරණයටපත් වෙනවා යම් දවසක. ඒ මරණයටපත් වෙන දවසේ අපි හැමෝටම පිහිටට තියෙන්නේ මේ කරගන්න පින් විතරයි. මේ ලෝකේ අපිට ධනෙ තිබුණා කියලා ධනෙ තිබුණු කිසි කෙනෙක් මරණය සමග කිසිම දෙයක් ගෙනිච්චේ නැහැ. බලය තිබුණයි කියලා බලය තිබුණු කිසි කෙනෙක් මරණය සමග බලය ගෙනිච්චේ නැහැ. දරුවෝ දෙමව්පියෝ නෑදෑ හිතමිතුරෝ ඉඩකඩම් තිබුණයි කියලා ඒ කිසි දෙයක් මරණය සමග කිසි කෙනෙක් අරගෙන ගියේ නැහැ. එහෙනම් එයයි යනකොට යම් බලවත් චිත්ත වේගයක් කුසල් පරම්පරාවක් රැස් කරගෙන තිබුණා නම් ඒ රැස් කරගත් කුසල් පරම්පරාවම හේතු කරගෙන ඊළඟ ආත්මේ ධනවත්ව බලවත්ව ප්‍රඥාවන්තව ඉපදුණා. පින්වන්තව ඉපදුණා. එහෙම ධනවත්ව බලවත්ව ප්‍රඥාවන්තව මේ මනුස්ස ලෝකෙ ඉපදිලා තමන් මේ දේවල් තේරුම් අරගන්නේ නැතුව අධාර්මිෂ්ඨව අසත්පුරුෂව අකුසල් සිද්ධ කරමින්ම ජීවත් වුණා නම් ආන් ඒ අය මරණයටපත් වෙලා ධනවත්කම බලවත්කම ප්‍රඥාවන්තකමක් නැති සතර අගතියේ දුගතියේ ඉපදුනා. තිරිසන් ලෝකවල වල ඉපදුනා. සත්ත්ව ලෝකවල වල ඉපදුනා. නරක പ്രേත අසුර විමාන වල ඉපත්තිය ලැබලා කල්ප ගණන් දුක් වේදනා වින්දා. අදරත් දුක් වේදනා විඳිනවා. එනිසා චානක මහත්මා ප්‍රධාන මේ සත්පුරුෂ දරුවෝ සියලු දෙනාම නමින් සිහිපත් කළ අපි පින් අනුමෝදනා කරනවා. දැන් කල්පනා කරගන්න ඔබ සියලු දෙනාම අනේ සාදු සාදු සාරාසංක කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා ලෞතුරා බුදු පදවියට පත්වුණු මගේ අමාමෑණි බුදුරජාණන් වහන්සේටයි මම මේ දානීය පූජා කරන්නේ. බුදු කෙනෙක් ලෝකයට පහළ වීම දුර්ලභයි. මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි වගේම මේ මනුස්ස ලෝකයට කල්ප ගානකට එක වතාවයි බුදුවරයෙක් පහළ වෙන්නේ. මම වාග්යවන්ත වුණා බුදුරජාණන් වහන්සේ දකින්න. මම වාග්යවන්ත වුණා මගේ කනින් බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න. මම වාග්යවන්ත වුණා මං හරි හම්බ කරලා දුක් මහන්සි වෙලා හම්බ කරපු දේන් පිළියෙල කරගත්ත දානේ පරිස්කාර මේ ආලෝක පූජාව බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පූජා කරන්න. අනේ සිද්ධවන්නා වූ මේ අනන්ත පුණ්‍ය ධර්මයන් මගේ දරුවන්ට මගේ දෙමව්පියන්ට මගේ ජීවිතේට මගේ නෑදෑ හිත මිතුරන්ට මගේ හිතවන්තයන්ට මගේ අහිතවන්තයන්ට මේ මුළු ලෝක සත්වයාටම අනුමෝදනා වේවා. සියලු දෙනාම සුවපත් වේවා. සියලු දෙනාම සසර ගමන කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගනිත්වා කියන සිතින් කවුරු සාදු නාදයක් පවත්වලා සියලු දෙනාම එකට තෙරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාන් මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලික ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශාවක
ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ වතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනේ පාහුනියෝ දක්ගිනියෝ අංජලි කරණියෝ අනුත්තරම් පුඤ්ඤ ලෝකත් සාති සාදු කියන්න ජීවමාන බුදුරජාණන් වහන්සේට මේ දානීය පූජා කරනෝ පූජා වේවා එදා අපේ මුතුන් මිත්තන් බුදුරජාණන් වහන්සේට දානීය පූජා කළ යම් කුසලයක් සිද්ධ කරගත්තාද ඒදා සිද්ධ වුණු කුසල් සම්භාරයේම අදත් මම මගේ ජීවිතේටත් බුදු පියාණන් වහන්සේට දානීය පූජා කළ රැස් කරගන්නෝ බුදුරජාණන් වහන්සේ මේ දාණය පිළි අරගත්තා කියන සිතිවිල්ලෙන් යුක්තව අපේ දරුවනි කවුරුන් මං කිව්වට පසුව මේ විදියට කියමින් බුද්ධ පූජාව පූජා කරමු කවුරුත් සාදුනාදයක් පවත්වන්න සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතම් භගවා පතේ ගන්හාතු නායකෝ අදිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ කංජකං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ පලරසං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ගන්නසාරප්පදිත්තේන දීපේන දමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනොදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හංගන්දේන පූජයාමි තථාගතං වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තුසින් පූජයාමි මුනිං දත්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයි ධම්මේ
ආයෝ තතායාති විනාශ භාවං මේ සියලු පූජාවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන් දොරින් සිදු වූ සියලු දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මේ උතුම් පින් බලයෙන් මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම නිවන් දකිම්වා මාමෙන්ම මාගේ දෙමාපියෝද මාගේ දූ දරුවෝද මාගේ නැකිත මිතුරෝද හිතවන්තයෝද අහිතවන්තයෝද සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා මම වෛර නැත්තෙක් වෙම්වා මම නපුරු සිත් නැත්තෙක් වෙම්වා මම සුවපත් වෙම්වා මම නිවන් දකිම්වා සාදු කියන්න දෙවියන්ට පින් අනුමෝදනා කරමු සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ලෝකයා ශාසනයත් ඔබවත් ආරක්ෂා කරන ඔබේ දරු පැටවුන් ආරක්ෂා කරන දෙමව්පියන් ආරක්ෂා කරන මේ මුළු ලෝකෙම ආරක්ෂා කරන යම් පින් බලාපොරොත්තුෙන් සිටින දෙවි දේවතාවන් වේ නම් ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදනා වේවා චානක මහත්මයා ප්‍රධාන කොටගත් මේ සත්පුරුෂ දරුවන් අනුමෝදනා කරන පින් ලබා ගන්න දෙවියෝ අධික චිත්ත සන්තෝෂ භාවයටපත් වේවා එසේ සතුටු වන්නා වූ සිත් ඇති දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයේ මේ සත්පුරුෂ දරුවන්ගේ ජීවිතවලට සැලසේවා අපි අනුමෝදනා කරන පින් ලබා ගන්න සියලු දෙවි දේවතාවෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදනා කරන්න. ඒ වාගේම සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අපේ පින්වතුනි නමින් සිහිපත් කළා අපි මිය පරලෝකීය ඥාතීන්ට පසුව පින් අනුමෝදනා කරනවා. දැන් කල්පනා කරගන්න මේ හැම දරුවෙක් නමින්ම මිය පරලෝකීය සියලු මව් දෙමව්පිය ප්‍රදාන වර්ග පරම්පරානුගත සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදනා වේවා. දුකින් අත මිදේවා සැපවත් වේවා ඒ සියලු මළගේ ඥාතියෝ මේ පින් අනුමෝදනාවෙන් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා මළගේ ඥාතීන්ටත් පින් අනුමෝදනා කරන්න. ප්‍රාර්ථනා ගාථාවන් කියමු අපේ පින්වතුනි. දානයේ වළඳන සංඝ සතුකට පූජා කරන වෙලාවෙන් ඉන් අනතුරු බුද්ධානුමෝදනා ධර්ම දේශනාව තුලදීත් මෙවැනි දානයක් දීමේ වටිනාකම පිළිබඳව
මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමේ වටිනාකම පිළිබඳවත් ඒ වගේම ඔබ දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න මේ විදියට දානි පූජා කරනවා අෂ්ට පරිස්කාර පූජාවන් සිද්ධ කරනවා ඒ වගේම තමන්ගේ දෑතින් මේ දානි පිළියෙල කරලා පූජා කරනවා එහි ආනිසංස අපිට දන් වළඳලා අවසානයේ ශ්‍රවණය කරන්න පුළුවන් ඒ වගේම දානි වගේම මේ පින්කමේ මෙවැනි පින්කම් සිද්ධ කළා තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්වලා දෙන කාරණා අපිට හොඳින් අහන්න පුළුවන්. එනිසා දැන් කල්පනා කරගන්න අපි හැමෝම සිද්ධ කරගත්තා වූ මේ පුණ්‍ය ධර්මයේ අනුභවයේ චානක මහත්මයාගේ ආදරණීය පුංචි පුතුණුවන් වන සිනුමි ලිනාරා දුවක් නේද චානක මහත්මයා දුවනියගේ ජීවිතයට මේ පින් අනුමෝදනා වේවා මේ වසර 3ක් පිරෙන මේ මොහොතේ දුවනිය ඉපදිලා ඉතින් ඇයගේ ජන්මදිනය සිහිපත් කරමින් තාත්තා කෙනෙක් වශයෙන් චානක මහත්මයා කල්පනා කළේ මගේ දුවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න මීට වඩා හොඳ පින්කමක් නැහැ අපි සිල්වත්ව ඉඳගෙන බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරලා තුනුරුවන්ට දානේ පූජා කරලා සිල්වත්ව ඉඳගෙන පැමිණෙන සියලු දෙනාගේම කුස පිරෙන්න ආහාර පාන ලබා දීලා ඒ අයට දීර්ඝායුෂය ලබා දීලා ආයුෂය වරණේ සැපය බලය ප්‍රඥාව කියන මේ පංච බල සම්පත්තිය මම පූජා කළා රැස් කරගන්න පින් මගේ ආදරණීය දුවනියගේ ජීවිතයට අනුමෝදනා කරන අයට නිදුක් නිරෝගී භාවයේ සැලසෙන්න චිරජීවනයේ සැලසෙන්න ආරක්ෂාව සැලසෙන්න නිරෝගී සම්පත්තිය සැලසෙන්න කියන මෙන්න මේ සිතවිලි හදවතේ ඇති කරගෙන ආදරණීය තාත්තා කෙනෙක් සිද්ධ කරන උදාාරතර උතුම් වූම පින්කමක් තමයි මේ දානය නිසා අපි රැස් කරගත්තා වූ මේ අනේකවත් පුණ්‍ය සම්භාර ධර්මයන් සිනුමි ලිනාරා පුංචි දියණියගේ ජීවිතයට අනුමෝදනා වේවා හිස් මුදුනේ සිට පාදාන්තයේ දක්වාම මේ පින් ගුණ කැවේවා බලවත් වේවා මේ බලවත් පුණ්‍ය ධර්මයේ ආනුභාවයෙන් පුංචි දියණියට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා දෙමව්පියන්ගේ ආදරේ රැකවරණය කරුණාව මෛත්‍රිය මැද හැදෙමින් වැඩෙමින් මේ පින් බලෙන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබමින් ඊ타ත්ම චිර කාලයක් දීර්ඝ කාලයක් නිදුක් නිරෝගීව ඊ타ම පින්වන්තව වැඩෙන්න බුදුරජාණන් වහන්සේට සිල්වත්ව ඉඳගෙන දානේ පූජා කිරීමෙන් ලැබෙන මේ පින පුංචි දියණියට දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියන සිතින් කවුරු සාදු කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අපේ පින්වතුනි චානක මහත්මයාගේ ආදරණීය මෑණියන් වහන්සේටද ටීජී නාගමානී ආදරණීය මෞතුමියගේ ජීවිතයටද මේ පින් ලබාගෙන රෝහල තුලින් සුවපත් වෙලා ඊටාම ඉක්මනට ඇයට ගෙදර යන්න පුළුවන් නිරෝගී සම්පත්තිය උදා වේවායි වගේම මේ පින්කම සිද්ධ කරන මේ සත්පුරුෂ පින්වත් දරුවෝ සියලු දෙනාගේ ආදරණීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදනා වේවා. ඒ වගේම දෙමව්පියන්ගේ ජීවිතවලට සුවපත් භාවයේ නිරෝගී සම්පත්තිය සැලසේවා. අපේ ආදරණීය දෙමව්පියෝ ප්‍රධාන අපි සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා වීම තුළින් මෙලෝ වශයෙන් නිරෝගී සම්පත්තියද සංසාරගත ජීවිතයේ සැනසීමද කෙලවර උතුම් වූ නිවන් සුව පිණසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන සිතින් කවුරු සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍ත්‍යා ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝ සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු කියන්නේ හොඳයි කවුරුත් වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බේ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පටන්නකෝ කතඤ්ඤෝ කත වේදී පුද්ගලෝ දුල්ලපෝ ලෝකස්මින්ති. අපේ පින්වතුනි ಗುಣධර්ම දන්න මිනිස්සු මේ ලෝකේ තාමත්ම දුර්ලභයි කියන කාරණේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ.
ඉතින් චානක මහත්මයා ප්‍රධාන මේ සත්පුරුෂ දරුවෝ සියලු දෙනාම එකතු වෙලා තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න, පින් අනුමෝදනා කරන්න, තමන්ගේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න කියන මෙන්න මේ උදාරතර සිතිවිලි හදවතේ ඇති කරගෙන මුල් කරගෙනයි මේ පින්කම් සියල්ලම මේ සත්පුරුෂ දරුවන් සිද්ධ කරන්නේ. කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අපි මේ මොහොතේ මේ දානේ සංඝ සතුව පූජා කළා. ඉන් අනතුරුව දානේ වළඳලා අවසානයේ සිද්ධ කරනු ලබන බුත්තානුමෝදනා ධර්ම දේශනාව තුළදී අපේ පින්වතුනි ඔබට මේ සිද්ධ කරගත්ත පින්කමේ තියෙන බලවත්කම පිළිබඳව හොඳින් බණ අහලා පින් සිද්ධ කරගන්න සැලසෙනවා. නමුත් දැන් කල්පනා කරගන්න මේ දාණයට ඔබ එක නමක්, දෙනමක්, තුන් නමක්, සිය නමක්, 10 නමක් වැඩම කළා අපි දානේ දුන්නා කියලා කවදාවත් හිතන්නට හොඳ නැහැ. එහෙනම් ඔබ හිතන්නට ඕනි කුමක්ද? ආර්ය සම්බුද්ධ ශාසනයටයි අපි මේ දානේ පූජා කරන්නේ. සංඝ සතුව දානේ පූජා කරනකොට තියෙන වෙනස ඒකයි අපේ පින්වතුනි. සාංගිකව දානයක් පූජා කරනකොට මේ හාමුදුරුවෝ කාය සාක්ෂි වශයෙන් තියාගෙන තුන් කාලයේම ආර්යවතුන් වහන්සේලාගේ ගුණ පරාමර්ශණය කරගෙන තමයි මේ දානි පූජා කරන්නේ. එතකොට මේ දාණයට අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේත් අයිතිය කියනවා. බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටියේ මහරහතන් වහන්සේලා කොයිතරම්ද අපවත්තුනි පිරිනුවම් පෑවේ. ඒ සියලු මහරහතන් වහන්සේලා මේ දාණයට අයිතිය කියනවා. ඊළඟට අපේ පින්වතුනි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල වලට පත් වුණු උතුමන් වහන්සේලාගේ සීලේ ගුණය මේ තරම් කියලා කියන්න බෑ. ඒ උතුමන් වහන්සේලා මේ දාණයට අයිතිය කියනවා. අද වර්තමානයේ ලෝකයේ කොයිතරම් භික්ෂු මහා සංඝරත්නය වැඩ ඉන්නවද? ඒ සියලුම භික්ෂුන් වහන්සේලා මේ දාණයට අයිතිය කියනවා. අනාගත ලෝකයේ පහළ වෙන ශාසනීය අතුරුදහන් වෙන යුගයේ පහළ වෙන කාසාව කණ්ඨක කියන නමින් හඳුන්වන හාමුදුරුවෝ දක්වාම පහළ වෙන සියලුම මහා සංඝ රත්නයේ මේ දාණයට අයිතිය කියනවා. එහෙනම් අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයටම අයිති ආර්යවතුන් වහන්සේලාගේ ගුණ පරාමර්ශණය කරගෙන තමයි ඔබ මේ දාණය, එවැගේම මේ අෂ්ට පරිස්කාර පූජාවන්, එවැගේම මේ වෑංජන බත්මාළු සහිත මේ ප්‍රණීත භික්ෂාව සංඝ සතුකට පූජා කරන්නේ. එහෙනම් චානක මහත්මයා තමන්ගේ ආදරණීය මෑණියන්ට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින්, එවැගේම සිනමි ලිනාරා දුවනියට ඇය ජන්මදිනයේ සිහිපත් කරමින් ඇයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින්, එවැගේම ගගන මහත්මයා, චාමර මහත්මයා, සමන් මහත්මයා, රොෂාන් මහත්මයා, මුදිත මහත්මයා, කැලුම් මහත්මයා, ජයන්ත මහත්මයා, ඉන්දික මහත්මයා, රංගන මහත්මයා, අකිල මහත්මයා, ගයාශාන් මහත්මයා කියන මේ සත්පුරුෂ දරුවන් වගේම මේ කල්යාණ මිත්‍රයන් චානක මහත්මයාට මේ පින්කම සිද්ධ කරන්න නම් කී නොකී බොහෝ දරුවන් විසින් උදව් උපකාර කරන්නට යෙදුණා. ඉතින් ඒ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම අපේ අසංක මහත්මයා තමන්ගේ ආදරණීය මෑණියන් වන පත්මිනී ආදරණීය අම්මට සෙත් ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම සැන්ටි ආදරණීය තාත්තට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් මේ අටපිරිකරක් පූජා කරනු ලබනවා. ඒ වගේම සාලිය මහත්මයා, ඒ වගේම ලක්සිරි මහත්මයා මේ සහෝදර දෙපළ විසින් කේ.ජී. හැන්රි සිඤ්ඤෝ ආදරණීය තාත්තට ඒ වගේම පින් අනුමෝදනා කරමින් මේ පරිස්කාර පූජාවන් සිද්ධ කරන, ඒ වගේම චමිත් මහත්මයා චන්ද්‍රා ආදරණීය අම්මට හා සරත් ආදරණීය තාත්තට සෙත් ප්‍රාර්ථනා කරමින්, ජයන්ත මහත්මයා තමන්ගේ ජයන්ත මහත්මයා විශේෂයෙන් පෙරේද එතුමාගේ උපන්දිනයේ යෙදලා තිබුණේ. අපි එතුමාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනු ලබන, ඒ වගේම එතුමා ආදරණීය දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින්, තමන්ගේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම මුදිත රොෂාන් කැලුම් මහත්මයා දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින්, සමන් කුමාර මහත්මයා තාත්තට පින් ප්‍රාර්ථනා කරමින්, අම්මට සෙත් ප්‍රාර්ථනා කරමින් අෂ්ට පරිස්කාර පූජාවන් මේ නම් සඳහන් කළ සත්පුරුෂ දරුවන් විසින් පූජා කරනු ලබනවා. ඉතින් සියලු දෙනාම කල්පනා කරගන්න, මේ හැම කෙනෙක්ම තමන්ගේ දෑතින් ලං කරගත්ත මේ සියලු පූජාවන්
ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන තුන් කාලයටම අයිති ආර්යවතුන් වහන්සේලාට මේ සසර යහපත පිණිසම අපේ දෙමාපියන්ට දරුවන්ට නිරෝගී සම්පන්නිය පිණිසම සංසාරේ අපාදුක් විඳින්නේ නැතිව මනුස්ස ලෝක දිව්‍ය ලෝක සැප සම්පත් කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන තුනුරුවන් විශේෂෙහි මේ දානය සංඝ සතු කොට පූජා කරනවා. පූජා වේවා, පූජා කරමි, පූජා වේවා, පූජා කරමි, පූජාම වේවා කියන අරමුණින් යුක්තව සියලු දෙනාම සාදු නාදයක් පවත්වලා 3 වතාවක් নমස්කාරය කියන දානේ සාංගිකව පූජා කරන්න. කාලකතානං අම්මාකං ඥාතිනං පුඤ්ඤත්තාය ඉමං බික්කං සාට්ඨ පරික්කාරං සපරික්කාරං බුද්ධ පමුකස්ස සකලත්ස බික්කු සංගස්ස දේම කාලකතානං අම්මාකං ඥාතිනං පුඤ්ඤත්තාය ඉමං බික්කං සාට්ඨ පරික්කාරං සපරික්කාරං බුද්ධ පමුකස්ස සකලත්ස බික්කු සංගස්ස දේම සාට්ඨ පරික්කාරං සපරික්කාරං ඉමං බික්කං බුද්ධ පමුකස්ස සකලත්ස බික්කු සංගස්ස දේම. සාදු කියන්න. හොඳයි අපේ දරුවනි, ඔබ මේ වාක්‍ය 3 වතාවක් ප්‍රකාශ කිරීම සමගම මෙපමණ වේලාවක් ඔබට අයිතිය තිබුණු මේ දානීය තුනුරුවන් උදෙසා පූජා කරන්නට යෙදුණා. අපේ පින්වතුනි, සාංගිකව දානේ පූජා කරනකොට මේ සංඝසතු කරන දානේ ක්‍රමවේදයේ පුණ්‍ය බලය පිළිබඳව මීට වඩා බොහෝ කාරණා ඉතා දීර්ඝව කියන්නට තියෙනවා. ඒ දේවල් ඔබට මතක් කිරීම ඔබේ චිත්ත ප්‍රසාදය ඇතිවීමට හේතුවක්. නමුත් අපි බුද්ධානුමෝදනා ධර්ම දේශනාව තුළදී සංඝසතු කිරීමේ ආනිසංසත් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් සිහිපත් කරලා දේශනා කරනු ලබනවා. කෙටියෙන් කල්පනා කරගන්න, බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කප්පානී සත සහස්සානී සංඝේ දින්නන් නනසති කියලා. අපේ දරුවනේ, කල්ප සත සහස්‍රයක් අපි මේ ලෝකෙ මෙරි මෙරි ඉපදෙමින් මේ ලෝකේ කොයිතරම් දුර ගමන් කළත් ඔබ සාංගිකව පූජා කරන මේ දාන ආනිසංස නම් කවදාවත් හීන වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි. අපේ පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තවදුරටත් ඔබට යම් අවබෝධයක් ඇති කරගන්න මෙන්න මේ පුංචි සිදුවීමත් මතක් කරන්න. ඔබ අහලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ගැන. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ මනුස්ස ලෝකයට ආපු විදියත් ඔබ සමහර විට අහලා ඇති. දිව්‍ය ලෝකේ ඉඳලා අනාගතයේ බුදු වෙන්න පෙරම් පුරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රදාන දිව්‍ය සභාව තමයි බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානයේ 5000ක් කල් බුදුදහම මේ ලෝකේ පැවතීම. කාලෙන් කාලයට මාරයාගේ ආවේශය නිසා අපේ පින්වතුනි මේ බුදුදහමට විවිධ හානි පැමිණෙනවා. සමහර වේශ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ වේශෙන් සිවුරු දරාගෙන මේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන අවස්ථා තියෙනවා. ඒ වගේම මාර ආවේශ වෙලා මාරයාගේ මඟ පෙන්වීමෙන් විවිධාකාරයේ ගිහි අය බලවත් වෙලා අපේ පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ බිඳිමින් 5000ක් කල් මේ ලෝකේ බුදුදහම නැතිව විනාශ වෙන විදියට වැඩ කටයුතු සිද්ධ කරනු ලබනවා. ආන් එවැනි කාලයක තමයි අපේ පින්වතුනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රදානයේ දිව්‍ය සභාව ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, හෙන්රි ස්කට් ඕල්කට් තුමා, අනගාരിക ධර්මපාලතුමා
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වගේ අය දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ මව් කුසට එව්වයි කියලා ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අවසාන කාලේ හෙළි කරන්නේ. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අවසාන කාලේ පොතක් ලියන අපිට නොපෙනෙන ලෝකය කියලා. මේ පොතේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ අත්දැකීමක් ලියනවා. ඒ අත්දැකීම තමයි ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ ගාවට පුංචි දරුවෙක් එක්කගෙන එනවා දෙමාපියෝ දෙන්නේ. මේ දරුවා නිතරම කියනවා තමන් ජීවිතයක් නැති කරා මරණයට පත් කළා ගෑනු ළමෙක්ව පිහියෙන් ඇනලා කියලා. ඊළඟට අම්මා තාත්තා කතා කරනකොට අම්මා තාත්තට කියන්නේ උඹ මගේ අක්කා උඹ මගේ අයියා කියලා. ඉතින් මේ පොඩි දරුවා මේ කියන කතාව නිසාම අපේ පින්වතුනි නායක හාමුදුරුවෝ ගාවට මේ මානසික ආතතියක් වේදනාවක්ද කියලා දැනගන්න බලන්න. එකගෙන ඇවිල්ලා නායක හාමුදුරුවෝ ගාව මෝහණය කරපුවාම අපේ පින්වතුනි කියනවා මීට පෙර සංසාරයක ආත්මික දෙමව්පියෝ විදියට මේ සහෝදරය අපේ පින්වතුනි මෙයාගේ නායක මේ පුංචි දරුවගේ සහෝදරයා. එතකොට මෙයා මරණයටපත් වෙනවා අපේ පින්වතුනි. මරණයටපත් වෙන්නේ කොහොමද? මෙයා තමන්ව යාළු වෙලා ඉන්න ගෑන් ළමයා වෙන සම්බන්ධයක් ඇති කරගත්තයි කියලා ආවේගයෙන් තරහෙන් පිහියෙන් ඇනලා මරනවා. ඒ මැරුවට පස්සේ ලංකාවේ තියෙන නීතියේ හැටියට එල්ලලා මරන්න තීරණය කරනවා. එල්ලලා මරන්න තීරණය කරන දවසේ අපේ පින්වතුනි අයියා හාමුදුරුවෝ 5 නමක් හිරගෙදරට වඩම්මලා හිරගෙදරදී අටපිරිකර පූජා කළ මේ මල්ලි අතින් දානයක් දෙනවා. අපේ පින්වතුනි අදට වඩා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ දහම හොඳින්ම දන්නයි ඊටාම ශ්‍රද්ධාවයි. මේ දාණය දෙනකොට ඒ දාණයට පුදුමාකාර විදියට පේ වෙනවා. දැන් ඔබට මතක ඇති අපේ කිරියම්මලාගේ කාලේ අපේ අම්මලා හොඳට බණ දන්නවා. හැබැයි අපේ අම්මලාට වඩා අපේ කිරියම්මලා බණ දන්නෝ, ජාතක කතා දන්නෝ, පිරිත් දන්නෝ හැම වෙලාවෙම අපේ පින්වතුනි දහම අනුව ඒ අය ජීවත් වුනේ. හැබැයි ඒ අය මරණයටපත් වෙලා දුගතිවල උපදින්නෙත් නැහැ. නමුත් කාලයත් එක්ක අපේ පින්වතුනි අපේ සිතින් මනසින් මේ ධර්මයේ ඈත් වෙන්න අපි මේ දානමාන ඒ වගේම සීල භාවනා පින්කම් පවා සමහර වෙලාවට විහිළු තහළු කරමින් විහිළුවක් අනුව කටයුතු කරමින් සිද්ධ කරන අපිට දකින්න. ඒ කියන්නේ අවබෝධයක් නැතිකම. මෙහි තියෙන බලවත්කම, පිනේ තියෙන වටිනාකම අපේ පින්වතුනි අවිද්‍යාව බලවත් වෙනකොට මාරදිව්‍ය පුත්‍රයාගේ බලපෑම අපේ ජීවිතවලට බලවත් වෙනකොට මාරයාගේ පිරිස අඩු වෙනකොට යායාගේ පිරිවර වැඩි කරගන්න යම් උපයෝගීතාවයන් අපේ ජීවිතවලට එකතු කරනවා. එතකොට ඒ අනුව අපේ සිත කැළඹෙනවා, වෙහෙසටපත් වෙනවා, පින පිළිබඳව ලොකු විශ්වාසයක් නැතුව යනවා. ඊළඟට අපේ පින්වතුනි අපි ඒවා විහිළු තහළු ඇතිව ඒ විදියට සිද්ධ කරනවා. එතකොට සිද්ධ වෙන්න ඕනි බලවත් පින හීන වෙනවා. සිද්ධ වෙන්න ඕනි කුසලයේ අපේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. ඉතින් අවසානයේ අපේ පින්වතුනි මේ දරුවා කියන මේ මගේ අයියා, මේ මගේ අක්කා මම මරණයටපත් වෙන වෙලාවේ ඒ අය පිළිබඳව හිතමින් කරුණාවෙන් මැරුණේ. හේතුව තමයි යා කියනවා මාව මරන්න ගෙනියනකොටත් මගේ මතකෙ තිබ්බේ මං අටපිරිකර හාමුදුරුවන්ට පූජා කරලා සිද්ධ කරගත්ත පින්කම. එතකොට මේ ප්‍රාණඝාතයක් කරපු කෙනෙක්. අපේ පින්වතුනි ඊළඟට එයා කියනවා මම ගිරිල්ලා මගේ මූණ වහනව මතකයි, තොණ්ඩුවක් බෙල්ලට දානව මතකයි, එකපාරට මට මතකයි ගිනි සැරක් යනවා වගේ මට දැනුණා. එතකොට එයා පා වෙලා ගියා කියනවා. ඒ කියන්නේ මෙයාගේ බෙල්ල හිර වෙනකොට, උගුරු දණ්ඩ හිර වෙනකොට විඥානයේ ඇස්ට්‍රල් බොඩි එක ශරීරයෙන් ගැලවිලා ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන වෙලාවේ දුන්නු දාණය තමයි මෙයාගේ හිතේ සතුටින් පිරීලා තියෙන්නේ. අර මරණයටපත් වෙන එක ගැනවත් මිනිස්සු මැරුවා කියන කතන්දරේ තමන්ගේ හිතේ පීඩාවටපත් කරගෙන නෙමෙයි අවසාන මොහොතේ මැරුණේ. එයා මැරිලා ගිහිලා තමන්ගේ සහෝදරයාගේ දරුවෙක් විදිහට අර තමන්ගේ නෑනගේ කුසේ උප්පත්තිය ලැබලා. උප්පත්තිය ලැබුවට අපේ පින්වතුනි කර්ම වේගයේ බලවත් නිසා මේ දරුවාගේ එකතක් නැහැ. ඇඟිලි ටික විතරයි උරිහිස ගාව තියෙන්නේ. අර පිහියෙන් ඇනලා මරපු ඒ අත නැතුව තමයි උපදින්නේ. ඉතින් කර්මයේ විපාක දෙනවා. ඒක මැරෙනකන් අතක් නැතුව මිනිස්සෙක් වැහැදෙනව වැඩෙනවා කියන්නේ මැරෙනකන් දුක් විඳිනවා. ඊළඟට බෙල්ලේ උපන් ලපේ හැටියට වෛරම් පාරක් තියෙනවා. ඒ අර පෙර ආත්මේ බෙල්ල හිර වෙලා මරණයටපත් වුණු අවස්ථාව අපේ පින්වතුනි. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගාවට එකතු කරගෙන එන මේ ළමයාගේ තොරතුරු බලලා හොයලා නායකවරු කියනවා මේ ගිය ආත්මේ තමන්ගේ සහෝදරයා කරපු අකුසලයේ නිසා අතක් නැතිව ඉපදුනා, දුන් දානේ නිසා අගතියේ සතර අපායේ උපදින්නේ නැතුව මේ manuss ලෝකේ උපදින්න පුළුවන්කම ලැබුණේ අර බලවත් චිත්ත වේගයන් ඇතිව මරණයටපත් වුණු නිසායි. ඒ නිසා අපේ දරුවනේ ඔබ මේ දෙන්න දානේ ඒ තරම් බලවත් දානයක්. ඒ නිසායි
සාංගික දාන ආනිසංස බලවත් වෙන්නේ. ඒ නිසා තමයි අපේ පින්වතුනි කප්පානි සත සහස්සානි කල්ප සත සහස්‍රයක කාලයක් ගෙවිලා ගියත් මේ පින ඔබ පස්සෙන් ඇවිල්ලා ඔබට සැප විපාක ලං කරලා දෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙනම් කල්පනා කරගන්න දානේ පූජා කරන මේ දරුවනොන් අෂ්ට පරිස්කාර පූජා කරන මේ දරුවනොන් හැම කෙනෙක්ම අපේ පින්වතුනි අප්‍රමාණවත් හිතේ සද්ධාව සතුට ඇති කරගන්න. එහෙනම් අනේකවත්ව අපි සිද්ධ කරගත්ත මේ පුණ්‍ය ධර්මයන් මගේ ආදරණීය දෙමව්පියන්ට දරුවන්ට ඥාතීන්ට අනුමෝදනා වේවා. ඒ වගේම දෙවියන්ට අනුමෝදනා වේවා. මළගිය ඥාතීන්ට අනුමෝදනා වේවා. ඒ වගේම චානක මහත්මයාගේ ආදරණීය දුවට අනුමෝදනා වේවා. අපි හැමෝටමත් අපේ දෙමව්පියන්ටත් මේ ලෝක සත්වයාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ධර්මයේ කාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියන සිතින් කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි දානි පූජා කරන්න. මේක නම් චුට්ටක් දෙන්න. මාල් බෙදන්න කො දාන පිළිගන්න කොහෙද ගාව පුතා එන්නේ පිළිගන්න මේ පොඩි සිගරට් අයි එන්නේ හරි පටිසංඛායෝ නිසෝ පින්ඩ පාතම් පටිසේවාමී නිවදාවායන මදායන මණ්ඩන ආයන විදේශනාය ආවදේවයි මස්ස කායස්ස තිතියා යාපනාය විංසෝ පරතියා බ්‍රහ්මචර්යානුග්‍රහයිති පුරාණංච වේදනම් පටිහංකාමී නවංච වේදනන්න උපාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච පාතු විහාරේ පාති පින් සිද්ධ වෙන හැමෝටම ත්‍යාගන එයාට නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා. දෙමෝපියන් හිතේ ත්‍යාගන එයාට නිරෝගී සතරණක කවුරු කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්ති චානක මහත්මයා ප්‍රධාන කොටගත් වාසනාවන්ත සත්පුරුෂ දරුවනේ ඔබ සියලු දෙනාම ඊටම ශ්‍රද්ධාවෙන් පළමුවෙන්ම මේ දාණය බුදුරජාණන් වහන්සේට පූජා කළා පින් සිද්ධ කරගත්තා. ඉන් අනතුරුව මහා සංඝ රත්නයේ ගුණ පරාමර්ශනය කරගෙන තුන් කාලයේටම ඇති ආර්යවතුන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කරගෙන මේ දාණය හාට පිරිකර සෙසු පිරිකර සහිත ප්‍රණීත භික්ෂාව සංඝ සතු කොට පූජා කළා පින් සිද්ධ කරගන්නට යෙදුණා. ඔබට බැලූ බැල්මට
මේ තුල පේන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ වගේම මහා සංඝරත්නය පැවිදි භාවයට පත් වෙන්න ඕන කරන නිවන් දකින මාර්ගයට ගමන් කරන අය තමන්ගේ ජීවිතේ පරිහරණයට ගන්න ඇඳුම් කට්ටලයක් මේ අටපිරිකර තුල. ඒ වගේම ඔබ මේ දානේ දිහා බලපුවාම ඔබේ ඇස් දෙකට පේන්න තියෙන්නේ බත් වර්ග කීපයක්, ඒ වගේම විවිධ ආකාරයට ඔබ පිළියෙල කරගත්ත ව්‍යංජන සමූහයක්. එතකොට මෙන්න මේ කියන දේවල් තමයි ඔබ අද තුනුරුවන් අරමුණු කරගෙන පූජා කළේ. නමුත් අපේ පින්වතුනි මේ තුළ ඊට වඩා මහා බලවත් දේවල් අඩංගු වෙලා තියෙනවා. ඒ තමයි ඔබ මේ දානේ පූජා කළාට මෙතන පූජා කළේ දානයම නෙමෙයි. මේ දානය තුලින් පළමුවෙන්ම ඔබ පූජා කළා මහා සංඝරත්නයට ආශය. ආශය පමණක් නෙමෙයි අපේ පින්වතුනි, ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංච බල සම්පත්තිය ඔබ මේ දානයත් එක්ක පූජා කළා. මීට කලින් දානේ පූජා කරපු අය පූජා කරපු දානය වළඳපු නිසා ස්වාමින් වහන්සේලා අද දවස දක්වාම මේ පණ නැහෙන්නේ නැතුව පණ ආරක්ෂා කරගත්තා. පණ ආරක්ෂා වෙනවා වගේම අපේ පින්වතුනි ඒ කාල සීමාව තුළ සිත දියුණු කරගන්නවා වගේම අන් අයගේ යහපත වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනකොට මිනිසුන් යහමගට යොමු කරනකොට ඒ යහමගට යොමු කරවීමේ පින මේ පින්වතුන්ට හැමදාම සිද්ධ වෙනවා. ඒ කලින් දානි දුන්න අයට. දැන් ඔබ අද මේ මහා සංඝරත්නයට දානේ පූජා කළා. මේ සාංගික දානයක ආනිසංස බලවත් වෙන්නේ කොහොමද? එදා බුදුරජාණන් වහන්සේට දානේ දුන්නු නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේ දසදහස් ගණනින් බිහි වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි වුණු අය ඉස්සර වෙලාම පස්වක මහණු. පස්වක මහණුන්ගෙන් පස්සේ අපේ පින්වතුනි අරිට්ඨ යසකුල පුත්‍රයා ඇතුළු කල්යාණ මිත්‍රයෝ 60 දෙනා. ලෝකයේ මේ පළමු 69 ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය. පින්වත් මහණෙනි චාරිකාවේ යෙදෙන්න. දෙදෙනෙක් එක මඟ නොයන්න. මේ ලෝක සත්වයාගේ යහපත පිණිස සසර ගමන කෙටි කර ගැනීමම අරමුණු කරගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. මේ සියලු සත්වයාම මේ සංසාරගත දුකින් අත මුදවන්න කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි 69 ආමන්ත්‍රණය කළ චාරිකාවේ පිටත් කළ යවනවා. මීට අවුරුදු 2650කට එහා පැත්තේ ඒ ආකාරයට ආරම්භ වුණු මේ සම්බුද්ධ ශාසනය මහරහතන් වහන්සේලා නම් කී නමක් බිහි වුණාද? ඒ අය අපේ පින්වතුනි ලෝකේ බිහි වුණේ ඒ කාලවල හිටිය අපේ දෙමව්පියෝ දන් දුන්නු නිසා. අපේ පින්වතුනි මේ සාංගික දානේ කානිසංස නොනැසෙන්නේ ඒකයි. දැන් ඔබ දානේ පූජා කරපු නිසා මේ දානේ වළඳන මහා සංඝරත්නය තව තවත් පින් රැස් කරමින් තව තවත් ඔබගේ ජීවිත ඔබගේ කල්යාණ මිත්‍රයන්ගේ ජීවිත මේ ලෝකේ පුරා සිටින මිනිසුන්ගේ ජීවිතවලට යහපත් දේවල් කියලා දීලා මේ සසර කෙටි කරගන්න ධර්ම මාර්ගය කියලා දීලා උන්වහන්සේලා තව භික්ෂුන් වහන්සේලා සීලාදී ගුණ ධර්මයන් ඇතිව පැවිදි භාවයට පත් කරනවා. මම අපවත් වෙනකොට යම් දවසක මා විසින් පැවිදි කරන අනිත් ශික්ෂ භික්ෂුන් වහන්සේලා මේ ධහම රැකගෙන ඉස්සරහට යනවා. එතකොට මට තව කෙනෙක් පැවිදි කරන්න පුළුවන්කම ලැබුණේ ඔබ මේ පූජා කරපු දානෙපු වළඳපු නිසා. මට තව කෙනෙක් පැවිදි කරන්න පුළුවන්කම ලැබුණේ ඔබ මේ සම්බුද්ධ ශාසනයට හරියට තමන්ගේ ලෙයින් කුසින් දරාපු දරුවෙක් පූජා කළා හා සමානව මේ අටපිරිකර පූජාවක් සිද්ධ කරපු නිසා. මේ ඇඳුම් කට්ටලේ අපේ පින්වතුනි ලෝකේ භාවිතා වෙන්නෙම භාවිතා කරන්නෙම සසර ගමන කෙටි කර ගැනීම පිණිස පමණයි.
මේ ඇඳුම ඇඳගෙන හොරකම් කරන්න බෑ. අපරාධ කරන්න බෑ. මේ ඇඳුම තියෙන්නේ සසර කෙටි කරගන්න විතරයි. යම් කිසි කෙනෙක් මේ ඇඳුම දරාගෙන හොරකම් කරනවා නම් අපරාධ කරනවා නම් ඔහුගේ සංසාර ගමන තියෙන භයානකකම බිහිසුණුකම සසරේ විඳින්නට සිද්ධ වෙන අනේකවත් වූ වද වේදනාවන් සංසාරේ දුක් ඇති ආත්මවල ඉපදිලා විඳින්න වෙන වේදනාවන් අපේ පින්වතුනි හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දා අග්ගි කන්දෝපම සූත්‍රයේ දේශනා කරනකොට සිවුර දරාගෙන ආහාර පාන ලබා ගැනීමේ අරමුණින් පමණක් ඒ කාලෙත් අපේ පින්වතුනි දුෂ්කර කාල තිබුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්න යැපෙන්න විදියක් නැති වුණාම හිතු මතේ හිතෙන විදියට සිවුරු දරාගෙන ශාසනයට එකතු වුණා. මේ බුදුරජාණන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්වත් පැවිදි කරපු අය නෙමෙයි. අදත් එහෙමයි අපිට දකින්න තියෙනවා. ටවුන් වල, බස් ස්ටෑන්ඩ් වල, ඒ වගේම මහ පාරවල් වල පාත්‍රය අරගෙන එක එක්කෙනාගෙන් මට යමක් දෙන්න කියා හිඟමනේ යෙදෙමින් මේ සියලු භාවිතා කරමින් කටයුතු කරන අපි අදත් ලෝකේ දකිනවා. අපේ පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කරනවා. 60000ක් හාමුදුරුවෝ සිවුරු ඇරලා ගියා. මේ බණ අහලා මේක දරා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර අය අපේ පින්වතුනි හිතුමතේ සිවුරු දරාගෙන ආපු අය බීතියටපත් වෙලා ලේ වමන යන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ දේවල් මම මේ ආකාරයට ආහාරයට ගත්තනේ කියලා. එවේ ආදීනව එහෙමයි. ඒ නිසා අපේ පින්වතුනි ඔබ මේ දානේ පූජා කරන්නේ පුදුමාකාර ශ්‍රද්ධාවකින්. ඔබ මේ දානේ පූජා කරන්නේ පුදුම වෙහෙසක් දුකක් වින්දා. මේ දේවල් හරි හම්බ කරන්න ඔබ කොයිතරම්නම් දුක් වේදනාවක් වින්දාද? එහෙම දුක් විඳලා හරි හම්බ කරපු දේවල් තමයි ඔබට පින් සිද්ධ වෙන්න සසර ගමන කෙටි වෙන්න මේ පූජා කරන්නේ. එතකොට අපේ පින්වතුනි තව අවුරුදු 1000කින් මමත් අපවත් වෙලා මම බිහි කරන හාමුදුරුවෝ ඒ අයගේ ගෝලියොත් හදලා ඒ අයත් අපවත් වෙලා තව අවුරුදු 1000කින් මේ මහ පොළොවේ ඉඳගෙන කවුරු හරි මේ විදියට බණ කියනවා නම් එදා ඒ හාමුදුරුවෝ පැවිදි කළ මටත් ඒ හාමුදුරුවෝ පැවිදි කරන්න මට අපවත් වෙන්නේ නැතුව මේ ජීවිතේ රැකගෙන තව දවසක් හරි පණ රැක ගන්න දන් දුන්න ඔබටත් ඔබ ලෝකේ කොහේ හිටියත් පින් සිද්ධ වෙනවා. කොයි තැනක තව අවුරුදු 1000කින් ඔබ කොතන ඉපදිලා හිටියත් ඔබ දන් දුන්නු නිසා තමයි මේ ආර්ය සම්බුද්ධ ශාසනය පවතින්නේ. මේක පුරුක් වශයෙන් ඇමිනෙන දන්වැලක් වගේ. දන්වැලේ මුල් පුරුක ඉන්නේ බුදුහාමුදුරුවෝ. ඒ වගේම අවසාන පුරුකේ අපේ පින්වතුනි ශාසනය අතුරුදහන් වෙන දවසේ පහළ වෙන හාමුදුරුවෝ ඉන්නවනම් ආන්ගේ හාමුදුරුවෝ දක්වාම මේ දන්වැල අපේ පින්වතුනි පුරුක් වශයෙන් බැඳිලා තියෙනවා. එහෙනම් එදා ඔබ දානයක් පූජා කරනවා නම් එදාටත් අද මේ පූජා කරන දාන ආනිසංසයම ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. ඊළඟට අපේ පින්වතුනි මේ අටපිරිකර පූජා කිරීමේ ආනිසංසය කොයි වගේද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ බන්දුල මල්ලිකාවට විසාකා මහෝපාසිකාවට විසාකා මහෝපාසිකාව අපේ පින්වතුනි දරුවන් ලබලා දරුවන්ගේ දරුවන් ලබලා ඒ දරුවන්ගේ දරුවනුත් පරම්පරා 4ක් ඒත් අපේ පින්වතුනි අය තරුණයි. අර දරු මුණුබුරෝ මිනිබිරියන්ටත් වඩා විසාකා මහෝපාසිකාව තරුණයි. තරුණ පෙනුමයි. හේතුව තමයි සංසාරේ අටපිරිකර පූජාවන් වගේම සංසාරේ දන් දීම. විහෙර ආරාම සකස් කිරීම. ඇයට අපේ පින්වතුනි කොච්චර කාය ශක්තියක් තිබුණාද? ඇත්තු 7 දෙනෙකුගේ කාය ශක්තිය තිබුණා. ඒ වගේම අපේ පින්වතුනි බන්දුල මල්ලිකාවත් එහෙමයි. විසාකා මහෝපාසිකාවත් එහෙමයි. මහාලිය කියන මහා මේලා පළඳනාව ඊටාම බර රණින් නිමවෙන මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් ලැබෙන මේ රන් ආභරණේ දායාද විදියට ලැබෙනවා. ඒවත් අලෙවි කළා මේ ශාසනයේ විශේෂ මිගාර ප්‍රාසාදේ වැනි සත්මහල් ප්‍රාසාද හදලා ඒවා ශාසනයේ විශේෂ සංඝසතුකට පූජා කරලා ඒ තුලිනුත් පින් සිද්ධ කරගෙන මේ සසර කෙටි කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ පින්වතුනි. පිරිමි පාර්ශවයේ කෙනෙක් මේ අටපිරිකර පූජාවන් සිද්ධ කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකොට පහසුකම් නැහැ. ඒ වගේම යාන වාහන නැහැ.
ඇඳුම් ආයිත්තන් නෑ අපේ පින්වතුනි. ඇඳුම් ආයිත්තන් ඊටාමත් අඩුයි. රෙදිපිලි ඇඳේ ඊටාමත්ම වංශවත් පෝසත්මය පමණයි. ඒ තරම් අඩුයි අපේ පින්වතුනි ඇඳුම් ආයිත්තන්. එතකොට හිතන්නකෝ බුදුවරු පහළ වෙනකොට ලක්ෂ ගණනින් මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙන්න රහත් වෙන්න කෝ සිවුරු පිරිකර. සිවුරක් තිබ්බ පමණින් මහාන කරන්නෙත් නෑ. මහාන වෙන්න බෑ. මහාන වෙන හාමුදුරුවෝ කෙනෙකුට ඕන කරන අංග 8ක් තියෙනවා. පාත්‍රය ඕන. දානය වළඳ ගන්න. ඒ දවස්වල බුදුවරු ලෝකේ පහළ වෙනකොට දානෙ ගෙද පන්සලට ගිනිලා පූජා කරන්නේ. ගෙයින් ගෙට පිණ්ඩපාත යන්න ඕනි. එතකොට පිණ්ඩපාත යන්න පාත්‍රයක් තියෙන්න ඕනි. ඒ වගේම අපේ පින්වතුනි දෙපට සිවුර තියෙන්න ඕනි. දෙපට සිවුර කියන්නේ සිවුරු දෙකක් එකට මූට්ටු කරලා සකස් කරන සිවුර. යම් කිසි තැනක ගහක් මුල ඒ වගේම මහ පොළවේ ගලක් මුදුනේ කොතන හරි භාවනා කරන්න සැතපෙන්න ඉඳ ගන්න තැන එලා ගන්න සිවුර එක. ඒක පාවිච්චි කරන්නේ අපේ පින්වතුනි තද සීතලට ඔරොත්තු දෙන විදියට පොරවන සිවුර. තනිපට සිවුර තියෙන්න ඕනි. මේ අපි පොරවන සිවුර. අඳන කඩේ තියෙන්නට ඕන. ඒ වගේම අපේ පින්වතුනි පටිය තියෙන්නට ඕන. ඒ වගේම අපේ පින්වතුනි හිස රැවුල කපා ගන්න දැලි පිහියක් තියෙන්නට ඕන. සිවුර ඉරුණාම මහ ගන්න ඉදි කට්ට නූල් බෝලේ තියෙන්නට ඕන. ඒ වගේම ගඟෙන් ඇලෙන් දොලෙන් වතුර බොන්න පෙරහන් කඩේ ළඟ තියෙන්නට ඕන. මෙන්න මේ කියන අංග 8 නැතුව කෙනෙකුට පැවිදි වෙන්න බෑ. මේ අටපිරිකර තුල ඒ අංග 8ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙච්ච අයට පැවිදි වෙන්න විදියක් නැතුව බොහෝ වේදනාවෙන් ඉඳලා මැරුණ අය හිටියා. පැවිදි වෙන්න විදියක් නැතුව මේ පරිස්කාර නැතුව. ඒ නිසා අපේ පින්වතුනි මෙවැනි පින්කමක් සංසාරේ සිද්ධ කරගෙන තියෙන අයට බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාවේ කියන්නේ අපේ පින්වතුනි එර්දිභාවයෙන් ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාව ලබාගෙන මේ සිවුරු පිරිකර ලැබිලා එක්ක කවුරු හරි කෙනෙක් ගෙනල්ලා පූජා කරනවා. නැති වෙන්නේ කවදාවත් කවුරු හරි කෙනෙක් දෙනවා ලැබෙනවා. ඒවා ලැබෙන්න පෙර සංසාරේ දන් දීලා තියෙන්න ඕනි. කවදාවත් නැති වෙන්නේ අපේ පින්වතුනි. ආහාර පාන නොලැබෙන්නේ නැහැ, හිඟ වෙන්නේ නැහැ. ඒවා ලැබෙන්න සංසාරේ දන් දීලා තියෙන්න ඕනි. ඔබ අහලා ඇති කිතව සූත්‍රය තාම කෙටියෙන් මතක් කරන්න. කිතව කියන තරුණයා ආනන්ද හාමුදුරුවෝ දැකලා සංසුන් ආනන්ද හාමුදුරුවන්ගේ සංසුන් ඉරියව් දැකලා හරීම තැම්පත් ආනන්ද හාමුදුරුවෝ පොඩි දරුවෙක් වගේ. ඒ තරම් සාන්තයි සංවරයි. කතා කරන්න ආසයි, හැමෝම ආසයි ආනන්ද ආරොත් එක්ක කතා කරන්න. ඒ තරම් ප්‍රියමනාපයි. බුදුහාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ, ධර්ම භාණ්ඩාගාර හාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධේ මතක එක අකුරක් එක වචනයක් වෙනසක් වෙන්නේ නැතුව එකපාරක් අහපු සැනින් මතක තියාගෙන හිටිය එකම හාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධේ. එතකොට හිතන්න පුංචි ධර්ම දේශනාවන් කන්දරාවද්දේ මනස තැම්පත් කරගෙන හිටියේ ඒ තරම් පින්වන්ත කෙනෙක්. දිනක් ගහක් මුල ඉඳගෙන දානේ වළඳනවා. අපේ පින්වතුනි මේ කිතව කියන තරුණයා ගෙදරින් එළවන මේක දිග කතාවක්. මේ දිගම කතාවක් සූත්‍රයක් පැය ගානක් බණ කියන සූත්‍රයක් මේ විනාඩියට දෙකට කියන්න හදන්නේ. ඒ නිසා ඔබට කොහොම තේරුම් ගන්න පුළුවන් වේද දන්නේ මං හිතනවා ඔබ ප්‍රඥාවන්ත නිසා මේ කියන කාරණාව තේරුම් ගනී කියලා. ගෙදරින් එළවනෝ ගෙදරින් එළවන්න හේතුව තමයි ගෙදර සතුන් හිර කරගෙන ඒ සතුන් මරලා තමයි අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ. මේ තරුණ ළමයා පුංචි කාලේ ඉඳලා මේකට කැමති නැහැ. සතුන් මරනවට කැමති නැහැ, හිර කරනවට කැමති නැහැ, අල්ලනවට කැමති නැහැ, ඔක්කොම නිදාස් කරනවා. ඉතින් හැමදාම ගුටි කනවා. උද්දටම ගුටි කනවා. ගස්වල බැඳලා තියෙනවා. ගේ මුල්ලට බැඳලා දාලා තියෙනවා. නමුත් කවදාවත් අර වැඩේ නතර කරන්නේ නැහැ. හේතුව තමයි එයා ගියාත්මේ අවීචි මහ නරකාදී කල්ප ගානක් ඉපදිලා පැහිලා වේදනාව විඳලා තමයි එතනින් නිදහස් වෙලා මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. අවීචිය උපදින්න හේතුව තමයි පෙර සංසාරේ මගදේ මුළු මගදේම පාලනය කරපු කිතව කියන තරුණ නරපතියා තමයි මේ කුමාරයා. තරුණ නරපතියා පසේ බුදු හාමුදුරුවෝ කෙනෙකුගේ දාන පාත්‍රයක් පොළවේ ගහන පවට ඒකත් දිග කතාවක්. දාන පාත්‍රයක් පොළවේ ගහනවා. ඒ පවට පපුව පැලිලා මැරිලා අවීචිය ඉපදෙනවා.
එතනින් නිදහස් වෙලා මේ ගෙදර ඉපදෙන්නේ අර සත්තුන්ට සත්තුන්ව බේරලා යවන නිසා අම්මලා තාත්තලා ගහලා යමක් අහුලගෙන කන්න පුළුවන් වෙනකන් ලොකු වෙනකන් ඉඳලා ගෙදරින් ගහලා එලවනවා. එලවන තරුණයාට තමයි මග යනකොට ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ සංවරකමත් උන්වහන්සේගේ කතාවත් උන්වහන්සේගේ ධර්මයක් නිසා පැහැදෙන මෙයා පන්සලට ගිහලා බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වෙනවා. බුදුහාමුදුරුවෝ ගාව පැවිදි වුණාම හරි පුදුමයි. කවදාවත් මේ හාමුදුරුවන්ට දානෙ හම්බ වෙන්නේ නැහෙනි. කිසිම කෙනෙක් දානෙ දෙන්නේ නැහැ. පිණ්ඩපාතේ පාත්‍රය අරගෙන ගෙදරකට ගිහිල්ලා ගේ ගාව ඉන්නවා හිටගෙන දායක ඇත්තෝ පාත්‍රයට දානෙ බෙදලා මූණ දිහා බලලා ආපහු බෙදෙන දාන ටික ආපහු පාත්‍රයෙන් අරගෙන යනවා. දෙන්නේ නැහැ අපේ පින්වල. හිතක් පහළ වෙන්නෙම නැහැ දන් දෙන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට මේ කතාව කියන අනිත් හාමුදුරුවෝ කෙනෙක් නැකිලා බුදුහාමුදුරුවෝනේ මේ ආවල් තැන ඉන්න කිතව හාමුදුරුවන්ට කවදාවත් දානි හම්බ වෙන්නේ නැහැ නේ අයියේ කියලා. ආන් එතකොට බුදුහාමුදුරුවෝ අතීත කර්මය දකිනවා. පෙර සංසාරේ කරපු කර්මයේ මේ manuss ලෝකෙ උපදින්න පින් තිබුණත් අවීචි ඉපදිලා කර්මය ගෙවලා තාම ඉවර නැහැ ඒක. manuss ආත්ම ඉපදෙන්න පින් තිබුණත් අපේ පින්වතුනි ඒවා ඒ manuss ආත්ම භාවයේ මේක විපාක විඳින්න පින් නැහැ කර්මයේ බලවත්. මම මගේ දායක මහත්මෙක් ඊටාම ධනවත් දායක මහත්මෙකුට ඊට එකම පුතා පෙට්‍රස් සෙට් දෙක තුනක් තියෙනවා. ඉඩකඩම් තියෙනවා අවුරුදු 20ක් විතර ඇති කොල්ලට දැන් අවුරුදු 12කට විතර උඩදී සිද්ධ වෙච්ච දෙයක් එකම කොල්ලා ගෙදර. කොයිතරම් ධනවත් ගෙදරක ඉපදුනත් බලවත් තැනක ඉපදුනත් බලන්න ඒවා විපාක විඳින්න පින් නැති හැටි. තාත්තා අම්මා ආදරේ වැඩිකමට කාල් එකක් අලුතෙන්ම ගෙනල්ලා දෙනවා. මේක 180 පන්නල යනකොට සයිලන් එකක් වදිනවා වාහනේ. ඒක බලන්න මේන් රෝඩ් එකේ ප්‍රධාන පාරේ වාහන නැති වෙලාවක අනිත් අයට පේන්න මෙයා තමන්ගේ අර සෙඩ් එක ඉස්සරහ වේගෙන් කාර් එක එලවනවා. කාර් එක මේ පාර පැනලා සෙඩ් එක ඉස්සරහාම තියෙන ලයිට් කණුව වෙදලා කුඩු වෙලේ තරුණයා එතනම මැරෙනවා. එකම දරුවා ගෙදර. ජීවිතේ අපේ පින්වතුනි මනුස්ස ජීවිතේ උපදින්න ධනවත් තැනක බලවත් තැනක ඉපදෙන්න පින තිබුණත් ඒවා විපාක විඳින්න පින් නැහැ. විඳින්න පින් නැහැ. ඒ වගේම ඔය O level පාස් වුණොත් පුතාට බයික් එකක් කරන් දෙනවා කියලා ඉතාලියේ ඉන්න තාත්තා පොරොන්දුනා. ඒත් මගේ දායකේ ළමයා ආසාවට බයික් එකේ හොනට් එකක් ගන්න ආසාවටම විභාගෙලියලා පාස් වුණා. තාත්තා ආදරේ වැඩි කමට බයික් එක අරන් දුන්නා. බෝක්කුවේ වැදිලා ළමයා ගොළුව කුඩු වෙලා එතනම මැරුණා. අද දෙමව්පියෝ අඬනවා. එපා කියද්දි මට කිව්වා මං එපා කිව්වා. එපා කියද්දි කරපු දේ නිසා ළමයා නෑ අද ආදරේ වැඩි කමට කරපු මෝඩකම් නිසා එවැනි තැන්වල ඉපදුනත් අපේ පින්වතුනි විපාක විඳින්න පින නැහැ. ජීවිතේ විඳින්න පින නැහැ. ධන සම්භාර තැන් ඇතිවල ඉපදුනත් පරමාශ භුක්ති විඳින්න පින නැහැ. කර්මය බලවත්. මේ කිතව තරුණයාටත් එහෙම. දානය නොලබන්න හේතුව මීට කල්ප ගානකට එහා පැත්තේ අර කරපු පව. අවසානයේ බුදුහාමුදුරුවෝ පිළියමක් යොදනවා. මොකද්ද පිළියම? අපේ පින්වතුනි ඔබ මේ මහා සංඝ රත්නයට පැන් පූජා කරනවනේ. මේ හැම පින්කමකම ඔබ සිද්ධ කරන මේ හැම වතාවතකම අපේ පින්වතුනි පින් තියෙනවා. දැන් මේ අපේ පින්වතුන් හාමුදුරුවන්ට අත හොදන්න පැන් වැක්කිරුවා. දානේ වළඳලා ඉවරුනාම ඉඳුල් අත හොද ගන්න පැන් වැක්කිරුවා. මේ අපේ පින්වතුනි මිනිස්සෙකුගේ නිහතමානීකම කියන පින්කමක් වගේම තමයි අපේ පින්වතුනි සංසාරේ අතට පයට දැසි දස්සන් එහෙම නැත්නම් භවභෝග ඇතිව උපදින්න පුළුවන් පින්කම් මේවා. සංසාරේ නැති බැරි තැන්වල උපදින්නේ නැතුව බලවත් තැන්වල උපදින්න පුළුවන් පින්කම් ඒවා. මේ හැම පින්කමකම ආනිසංස තියෙනවා. ඔබ හැම කරන හැම ක්‍රියාවකම. අවසානයේ අපේ පින්වතුනි බුදුහාමුදුරුවෝ දෙන උපදේශය තමයි මේ පන්සලට 10 ගාණක් හාමුදුරුවෝ වැඩම කරනවා ඉන්නවා පින්ඩපාත යනවා. ඒ සියලු හාමුදුරුවන්ගේ පැන් පිපාසය නිවන්න පැන් පුරවන්න කියනවා කලවලට. දානශාලාවේ තියෙන කල ඔක්කොටම පැන් පුරවන්න ඕනි මේ කිතව හාමුදුරුවෝ. එයා පින්වතුනි අවුරුදු ගාණක් උදේ ඉඳන් හවස් වෙනකම් පැන් අදිනවා. හැබැයි හරීම පින්සිතින් කොයි වෙලාවකවත් හිතේ නෝකාඩුවක් නුගුණක් ඇති කරගත්තේ නැහැ. මම නොදැනුවත්ව මේ සංසාරේ කරපු පව ගෙවෙන්න මම මේක කරන්න කියලා. අපේ පින්වතුනි
මගේ නායක හාමුදුරු ඉබ්බාගමෝ සෙන්ට්‍රල් එකේ උගන්වන කාලේ නායක හාමුදුරුවෝගේ ඉස්කෝලේ නායකහාරොත් එක්ක වැඩ කරපු ඉබ්බාගමෝයේ හිටියා නන්දන කියලා මහත්තයෙක් ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ කකුල කුණු වෙලා අවුරුදු 8ක් තිස්සේ බෙහෙත් කරනවා. එතකොට මට අවුරුදු 8ක් විතර ඇති මහණ වුණා කාලේ. මේ ගුරුතුමා මේ සර්ගේ කකුල කුණු වෙලා බෙහෙත් කරන අවුරුදු 8ක් තිස්සේ සනීප වෙන්නේ. ඊට පස්සේ නායක හාමුදුරුවෝ පන්සලේ ඉන්න දවසේ නිමාඩු දවසක ඉරිදා දවසක මට හොඳට මතකයි මේ සර් බයික් එකේ යාව පන්සලට. ඇවිල්ලා අපිටත් වැඳලා නායකයන්ටත් වැඳලා මාත් එක්ක කෝ පොඩි හාමුදුරුවනේ මට මේ ජීවිතේ එපා වෙලා තියෙන. මට මේ බයික් එක එන පාරේ වාහනයකට හප්පගෙන මැරෙන්න හිතෙනවා. මං ඒ තරම් වේදනාවක් විඳිනවා කියලා කිව්වා. ඕක නායක හාමුදුරුවන්ට ඇහුණා. නායක හාමුදුරුවෝ කිව්වා මහත්තයා ඔක කර්ම ලෙඩක්. ඔය කර්ම ලෙඩේට ඔහොම බෙහෙත් කළාට සනීප වෙන්නේ නැහැ. මහත්තයා මේ පන්සලට ඇවිල්ලා පන්සලේ නතර වෙලා මේ පොඩි හාමුදුරුවෝ හැමදාම බුදුන් වඳිනවා. පොඩි හාමුදුරුවොත් එක ගිහිලා බුදුන් වැඳලා ඔය කර්මය යටපත් වෙන්න කියලා හිතාගෙන පින් කර කර ඔකට බෙහෙත් කරන් මාත් එක්ක ඉස්කෝලේ යන්න පුළුවන් කියලා නායකාරයම කිව්වා. අනේ මේ මහත්තයෙක් පිළි අරගෙන අවුරුදු 8ක් අපේ පින්වතුන් නායකාරෝ මහත්තයාවත් ඔය කතාව කියන නමුත් ඒක කවදාවත් අහන්නේ නැහැ. කර්මයේ හැටියේ. කර්මයේ බලවත් නම් හොඳ දේවල් කරන්න හිතෙන්නේ. කර්මයේ බලවත් නම් සිල් රකින්න දන් දෙන්න පින් කරන්න හිතෙන්නේ. පව් කරන්නමයි හිතෙන්නේ. වැරදි දෙයකට කතා කළොත් ශනිකව ඇදිලා යනවා යහට. නමුත් පිනකට කතා කළොත් කවදාවත් අනේ ඕක හරියන්නේ නැහැ වැඩක් නැහැ. ඕක කළා කාටද හරියන්නේ? ওই දේවල් කළා තේරුමක් නැහැ. එහෙම මග අරිනවා. කර්මයේ හැටි අපේ පින්වතුන්. විපාක දෙන්න තියනවා නම් ඒවා වළක්වන්න බෑ. මායාගේ චිත්ත වේග සිටිවිලි බලවත් වෙනකොට අපි නරකයට නොපුරට යනවා. අවසානයේ මේ මහත්තයා නතර වෙලා දවස් 41ක් විතර හැමදාම බෝධි පූජා තියදියා අර මාත් එක්ක බුදුන් වඳිමින් පින් කර කර මේ කකුලට බෙහෙත් කළා. අවුරුදු 41ක් යනකොට අවුරුදු 8ක් තිස්සේ කුණු වෙවි තිබුණු කකුල සනීපුණා අපේ පින්වතුන්. බෙහෙත් කකුලට අහන්න ගත්තා. කර්ම වේග යටපත් වෙන්න ගත්තා. අමනුස්ස එහෙම නැත්තම් නොඑක් නපුරු බලවේගවල බලපෑම් තියනවා නම් ඒවා ඉවත් වෙන්න ගත්තා. ඒ නිසා මේ පින කියන එක හරිම බලවත්. මේ කිතව හාමුදුරුවොත් එහෙමයි හරිම කරුණාවෙන් අර දානශාලාවේ සියලු දේට වතුර පුරවනවා. දන් දෙනවා. අපේ පින්වතුනි අවුරුදු කීපයක් යනකොට මේ පන්සලට දාන ගේන යන්නේන මිනිස්සු ඉන්නවනේ. සිටුවරු ඉන්නවා, මතිමාත් අමාත්‍යවරු ඉන්නවා, ඒ දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා. මේ අයට මේ කිතබ හාමුදුරුවෝ ගැන අනුකම්පාවක් ඇති වෙන ගන්නවා. අනේ මේ හාමුදුරුවෝ කොයිතරම් හොඳද? සියලු හාමුදුරුවරුන්ට පැම් පූජා කරන මොනතරම්නම් කුසල් කර ගන්නවද? අන්න අර හාමුදුරුවන්ගේ කර්මය ගෙවෙන්න පටන් අරගෙන දැන් ඒ කර්ම ඉවරයි. පව දැන් ගෙවිලා ඉවරයි පින් කරපු නිසා. පින මුල් කරගෙන පන්සලට ආපුවාම අම්මලා දරුවන්ට කියනවා දරුවෝ දීගතල යන්නේ නැති වෙනකොට විවාහ ජීවිතයටපත් වෙන්නේ නැතු වෙනකොට විවිධ ප්‍රශ්න ඇති කර ගන්නකොට රණ්ඩු සරුවල් ඇති කර ගන්නකොට පන්සලට ඇවිල්ලා කියනවා මගේ කාලේ ඉවරයි පොඩි හාමුදුරුවනේ මේ දරුවන්ගේ කාලේ ඒ නිසා දරුවන්ට කියනවා පුතේ උඹලා හොඳට හැදියන් අපේ කාලේ ඉවරයි. අපි ගැන හිතන්න එපා උඹලා ලස්සනට ජීවත් වෙලා. ඒ අපේ පින්වතුනි අපේ අම්මලා තාත්තලා. සමහර වෙලාවට ඔබට මතක ඇති තමන්ගේ ගෙදර අවස් අඩුම තරමේ තමන්ගේ වළඳේ දංකුඩේවත් අම්මට කන්න නැහැ. ඒකත් හුරලා දරුවන්ට දීලා තේ කාට උගුරක් බීලා හිත හදාගෙන දවස ගෙවපු අම්මලා තාත්තලා ඔබට අපිට ඉන්නේ. ඒ තරම් කරුණාවෙන් පිරුණු අය තමයි අම්මයි තාත්තයි. ඉතින් මේ චානක මහත්මයාගේ මේ පින්කම පිළිබඳව අපේ පින්වතුනි හිතනකොට දැනෙනකොට මගේ හිතට දැනෙන දේවල් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව මතක් කළේ. ඔබට අද ඔබේ දරුවව දැනෙනවා වගේම ඔබේ අම්මට තාත්තට මේ හැමෝගෙම එදා ඔබව දැනුණා. ඔබව දැනෙනවා. එදා බුදුරජාණන් වහන්සේද තමන්ගේ අම්මට කියනවා අම්මා අතාරින්න බෑ මට අම්මව දාලා යන්න බෑ. එහෙමනම් අපි මේ මුහුදු පතුලේ මැරුණොත් අම්මයි මායි දෙන්නම මැරේ. ඒ නිසා මාව හයියෙන් අල්ලගෙන ඉන්න අම්මව අතාරින්නේ අම්මව අරගෙන මං පීනනවා කියලා අපේ පින්වතුනි වරු ගණන් පැය ගණන් පීනනවා. කාය ශක්තිය කිඳෙනකම් පීනනවා. අවසානයේ තමන්ගේ කකුල වැල්ලේ වදිනකොට ගොඩ බිමට ආවයි කියලා දැනගත්තාම තමයි සුසුමා කියලා. අම්මා ගම් ඉවුරේ මුහුද ඉවුරේ
දරුවා ඔලොකුවේ තියාගෙන හිසాత ගාමින් විවරණ දෙනවා. මොනවාද දෙන විවරණ? මගේ පුතේ කවදා හරි දවසක ඔබ බුදු වෙනවා කියලා. එතකොට පින්වත්නි ඔබ මේ කොරියාවට එන දවසේ අම්මගේ තාත්තගේ කකුල් අල්ලලා වඳිනකොට ඔබට අම්මා තාත්තා විවරණ දෙන්නේ නැති. පුතේ පරිස්සමට ගිහිල්ලා වරෙන් ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා කියලා. ඒ අපේ පින්වත්නි අපේ අම්මලා තාත්තා. ඒ නිසා කල්පනා කරගන්න එහෙනම් එවැනි දෙමව්පියන්ට පින් දෙන්න සෙත් පතන්න තමයි ඔබ මේ දානි පූජා කළේ, මේ අටපිරිකර පූජා කළේ, මෙවැනි උතුම් වූ පින්කමක් සිද්ධ කළේ. පළමුවෙන්ම අපේ චානක මහත්මයාගේ ආදරණීය පුංචි දියණියට සෙත් පතමු. ඇයට চিරාත් කාලයක් නිදුක් නිරෝගීව ජීවත් වෙන්න. ඊටාම දීර්ඝායු සම්පන්නියෙන් පින්වන්තව වැඩෙන්න. තාත්තා කවදා හරි දවසක දරුවන්ගේ අනාගතේ හදාගෙන මව් රටට එනකම් ඒ අම්මත් එක්ක නිරෝගීමත්ව වැඩෙන්න, දරුවට ආරක්ෂාව සිද්ධ වෙන්න මේ තුනුරුවන් අරමුණු කරගෙන පූජා කළ දාණයෙන් ලැබෙන ආනිසංස ශක්තියම හේතු වේවා. සුබ උපන්දිනයක් වෙන්න එතුමිය පුංචි දියණියගේ ජීවිතේට මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියලා කවුරු සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම චානක මහත්මයාගේ ආදරණීය මෑණියන් වහන්සේද තරමක රෝගී භාවයෙන් රෝහල් ගත වෙලා ඉන්නේ නිසා මේ මොහොතේ සිද්ධ කරගත්ත මේ පුණ්‍ය ධර්මයන් ටීජී නාගමානී ආදරණීය අම්මගේ ජීවිතයට අනුමෝදනා වෙලා ඇගේ හිස් මුදුනේ සිට පාදාන්තයේ දක්වාම මේ පින් ගුණ කැවිලා ආශිර්වාද වෙලා දරුවට අම්මට නිරෝගී සම්පන්නිය චිර ජීවනයේම වේවා. ඊ타ම ඉක්මනට අම්මට නිරෝගී සම්පන්නිය උදා වෙලා ගෙදර ඇවිල්ලා දරු මුණුබුරන් සමග සතුටින් කාලය ගත කරන්න, පින්දාම් සිද්ධ කරගෙන කාලය ගත කරන්න, නිරෝගී සම්පන්නිය උදා වෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා අපි සාදු කියලා අම්මටත් ආශිර්වාද කරමු. ඒ වගේම චානක මහත්මයාට මේ පින්කමට උදව් කරා මෙතන ඉන්න කල්යාණ මිත්‍රයෝ සියලු දෙනාම. ඉතින් නම් සිහිපත් කරන නොකරන හැම කෙනෙක්ම අපේ පින්වතුනි තමන්ගේ හදවතින් සතුටු වෙන්න සාදු නාදකින් හරි ඔබ මේ දාණයට එකතු වුණා නම් ඔබ මේ දාණය පූජා කළ ලබා ගන්න පින ඒ විදියටම සාදු නාදයටත් ඔබට ලැබෙනවා. බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඉසිපතනේ මිගදායේදී අපේ පින්වතුනි පස්වක මහණුන් අරමුණු කරගෙන දේශනා කරන වෙලාවේ පස්වක මහණුන් නාද කරන සාදු නාදේ අපේ පින්වතුනි දිව්‍ය ලෝකයේ දක්වා පැතිරෙනවා. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකයට යාමේ තුසිතේ පරිනිම්මිත අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ සාදු නාදේ පැතිරෙනවා. ඒ ලෝකවල ලය ඒ සාදු නාදය අහගෙන සාදු නාද පවත්වනවා. ඒ තරම් අපේ පින්වතුනි මේ ධර්මයේ තුල බලවත්කමක් තියෙනවායි කියන කාරණාව සිළු දෙන අවබෝධ කරගෙනයි මේ සාදු නාදේ පවත්වන්නේ. ඒ නිසා කල්පනා කරගන්න මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට යෙදුණු චානක මහත්මයා වගේම ගගන මහත්මයා, චාමර මහත්මයා, සමන් මහත්මයා, රොෂාන් මහත්මයා, මුදිත මහත්මයා, කැලුම් මහත්මයා, ජයන්ත මහත්මයා, ඉන්දික මහත්මයා, රංගන මහත්මයා, අකිල මහත්මයා, ගයාශාන් මහත්මයා ආදී කොටගත් මේ සත්පුරුෂ දරුවෝ සෑම සිළු දෙනාගේම ජීවිතවලට මේ පින් අනුමෝදනා වේවා. ඒ වගේම අපේ පින්වතුනි අටපිරිකර පූජාවන් සිද්ධ කරලා තමන්ගේ මව් දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කළා, සෙත් ප්‍රාර්ථනා කළා මේ සත්පුරුෂ දරුවන් මේ සම්බුද්ධ ශාසනයට පොඩි හාමුදුරුවෝ කෙනෙක් පූජා කරනවා හා සමාන පින්කමක් මේ අටපිරිකර පූජාව. යම් කිසි දවසක කෙනෙක් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ම එක වතාවක් හෝ අටපිරිකර පූජාවක් සිද්ධ කරගෙන තිබිය යුතුයි කියලායි බණ පොතේ අපිට උගන්වන්නේ. ඇයි ඒ බුදුවරු ලෝකේ පහළ වෙනකොට මේ පරිස්කාර රෙදිපිලි අපිට හොයාගන්න තැන් නැති වුණා. අමුසෝනේ මිනි ඔතල දාන සුදු රෙදි ගෙනල්ලා ඒවා හොදලා පඳු පොවල තමයි සිවුරු මහගන්නේ ඒ කාලේ. රෙදි නැති නිසා. ඉතින් අපේ පින්වතුනි මෙවැනි පින්කම් සිද්ධ කළා තියන අයට ඒ මහාන වෙන්න ඕන කරන සියලු පරිස්කාර බුදුවරු පහළ වෙන කාලේ ලැබෙනවා. ඒ නිසා කල්පනා කරගන්න අසංක මහත්මයා තමන්ගේ ආදරණීය ජීජී පත්මිනී ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් එච්.ඒ. සැන්ටි ආදරණීය තාත්තාගේ ජීවිතයට නිරෝගී සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කරමින්
ඒ වගේම සාලිය මහත්මයා, ඒ වගේම ලක්සිරි මහත්මයා, ඒ සහෝදර දෙපළ කේ.ජේ. හැන්රි සිඤ්ඤෝ ආදරණීය තාත්තා සිහිපත් කරමින් එතුමාට පින් අනුමෝදනා කරමින් මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම චමිත් මහත්මයා චන්ද්‍ර ආදරණීය අම්මටත් සරත් ආදරණීය තාත්තටත් සෙත් ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම ජයන්ත මහත්මයා ආදරණීය දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම අපේ ජයන්ත මහත්මයාගේ ජන්මදිනයේ යෙදලා තිබුණා. එනිසා එතුමාට සුබ උපන් දිනයක් වෙන්නත් නිදුක් නිරෝගීව පෞගේ කාලේ කරදර පීඩා ගොඩක් සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ සියලු කරදර වලින් අත මිදලා නිරෝගී සම්පන්නිය ලබන්න චිරජීවනයේ ලබන්න එතුමාට මේ පින්කම හේතු වේවා කියන අරමුණින් පරිස්කාර පූජාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම අපේ පින්වතුනි මුදිත මහත්මයා, රොෂාන් මහත්මයා හා කැලුම් මහත්මයා ආදරණීය දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ පරිස්කාර පූජාවන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම සමන් කුමාර මහත්මයා තාත්තාට පින් පමුණුවමින් පින් අනුමෝදනා කරමින් සසර ගමන සුවපත් වේවා, දුකින් අත මිදේවා කියන අරමුණින්, ඒ වගේම ආදරණීය මෑණියන්ට අම්මට නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ පින්කමට අෂ්ට පරිස්කාර පූජාවන් සිද්ධ කරමින් පින් සිද්ධ කරගන්නට යෙදුණා. ඒ වගේම ඒ පින්කම් වලට දායක වෙමින් අත ගහමින් මේ සත්පුරුෂ දරුවෝ සිරු දෙනාම සාදුනාද පවත්වමින් ඒ රැස් කරගන්න පින් අනුමෝදනා වන්නට යෙදුණා. ඔබ සියලු දෙනාම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් ඔබ නමින් සිහිපත් කර දෙමව්පියන්ට මිය පරලෝකයේ දෙමව්පියන්ගේ භවගාමීත්වයේ සුවපත් වේවා. සුජීවත්ව ජීවත් වෙන දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. අපි සෑම සියලු දෙනාගේම දෙමව්පියන් මතු සංසාරේ යම් දවසක උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ශක්තිය ආයත ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියන අරමුණින් සාදු කියලා පින් අනුමෝදනා කරන්න. සියලු දෙවියෝද මේ පින් අනුමෝදනා වේවා, ඔබ ආරක්ෂා කර දෙත්වා, ඔබේ දරුවන් ආරක්ෂා කර දෙත්වා. අපි අනුමෝදනා කරන පින් ලබා ගන්න සියලු දෙවියෝ දුතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදනා කරන්න. මිය පරලෝකීය සියලු ඥාති වර්ගයාම මේ පින් අනුමෝදනා වේවා. අනේකවත් මේ සංසාරේ අපි දන්න නොදන්න අපේ මළගේ ඥාතියෙත් පින් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියලු මළගේ ඥාතියෝ මේ පින් අනුමෝදනා වෙලා දුකින් අත මිදේවා, සැපවත් වේවා. සියලු ඥාති වර්ගයාම උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් කවුරු සාදු නාදයක් පවත්වලා පැම් වාජනේ අතට අරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියලා කවුරුත් එක්ක එකතු වෙලා පින් අනුමෝදනා කරන්න පැන් වඩලා තමා තමන්ගේ ඥාතීන් හිතාගෙන ඒ හැමෝටමද පින් අනුමෝදනා වේවා කියන සිතින් අනිත් අය ඇඟට අත තියාගත්තා ප්‍රමාණවත් එක්කෙනා එක්කෙනාගේ ඇඟට සම්බන්ධ නම් හරි. ගාථාව කියන්න කවුරුත් ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා. යතාවාලි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකම් වට්ටං යතානින්නම් පවත්තති ඒව මේව ඊතෝ දි පේතානං උපකප්පති ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතාකයි ඉත්තිතම් පත්තිතං තුයං කිප්පමේව සමිච්ඡතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ යතා චන්දෝ පන්න රසෝ යතා. සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් මේ දානමය පින්කම සිද්ධ කර චානක මහත්මයා ප්‍රදාන මේ සත්පුරුෂ දරුවන්ට මේ පින්කමට උදව් උපකාර කළ සියලු දෙනාට පැමිණිය වගේම පැමිණෙන්න බැරි වුණු යම් යම් හේතුන් නිසා ඒ වගේම මේ පින්කමට අනේ අපි දායක වෙනවා කියන සිතින් සාදුනාද පැවැත්වුව ලොකු කුඩා සියලු දෙනාටම මේ පින් අනුමෝදනා වේවා. මෙලෝ වශයෙන් ඇතිවෙන කරදර බාධක දුක්ඛම් කොටළු දුරු වේවා. සංසාරගත ජීවිතයේ සැනසීම නිරෝගී සම්පන්නිය උදා වේවා. කෙලවර ඔබ අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන අරමුණින් කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරා.
හොඳයි සියලු දෙනාම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තර ආයෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.